අවසරයි ස්වාමීන් වහන්සේ අද සුපුරුදු පරිදි සසරින් නිවට මාතෘකාව යටතේ 68 වන දේශනාව ආරම්භ කිරීමට අපි සූදානම්ව සිටින්නේ. මේ දේශනා මාලාව මෙහෙයුම් ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහ විහාරය මරදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමේ උභය මහ විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරියදජ ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඊතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ අද දවසෙත් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන සෙන්සුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7:30ටත් ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ 68 වෙනි ධර්ම දේශනාව. 68 වෙනි ධර්ම දේශනාව සඳහා අපි තෝරාගත්තේ සෝවාන් මාර්ගය හා සෝවාන් ඵලය පිළිබඳ. ලෝකෝත්තර සිතටෙන් පළවෙනි දෙක. සෝවාන් මාර්ග සිත සෝවාන් ඵල සිත. ඒකට සෝවාන් කියන වචනයට තවත් වචනයක් අපි දාන්නවා. සෝතාපන්න කියනවා. චුල්ලසෝතාපන්න කියනවා. ඒකට මාර්ගඵල අපි දාන්නවා. සෝත කියන්නේ සැඩපහර තබ්බසගත. ඒකට සැඩපහර තමයි අරියෂ්ඨාංගික මාර්ගය. චුල්ල කියන්නේ හිමීට බැසගත්ත අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ මාර්ගයෙන් ඒ සැඩපහරට අහුවෙච්ච කෙනා නිවැරදිව වුණොත් අනිවාර්යෙන් නිවැරදිව අහු වෙනා සෝතාපන්න පුච්චරයා එගොඩ වෙන්නේ නිවනින්. දිනචයාට එතනින් එහාට ගැටලුවක් නැහැ. එයා සියලු දුක් කෙටි කාලයක් තුළ ඒක දන්නවා බව 7ක් කියන කාරණේ. ඒ ඇතුළත ඒක උපරිම තමයි 7. ඊට අඩුවෙන් යම් කෙනෙකුට සියලු දුක් නිවාරණයටපත් කරන්න පුළුවන්. ඉතිරි අධිගමයන්ටපත් වෙලා ඒ මාර්ගඵලයන්ටපත් වෙලා සංසාර ප්‍රවෘත්තිය පුනර්භවය නැවත පහළ වීම ඒක නිමාවක්. ඒ අවසානයක් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෝනිසෝ මනසිකාරයේ කියන අංග 4 තථාගතයන් වහන්සේ දේශනා කළේ චුල්ලසෝතාපන්න වෙන්න තියෙන අංග 4ක්. යමෙක් සෝවාන් වෙනවා නම් නැත්නම් සෝවාන් මාර්ග සෝවාන් ඵලය ලබනවා නම් එයාට මේ ධර්මතා 4 නියත වශයෙන්ම ඕනේ. ඒ 4න් එකක්වත් නැතුව සෝවාන් වෙන්න බෑ. චුල්ලසෝතාපන්න ඒ පළවෙනි මාර්ග ඵලය ලෝකෝත්තර සිත් 8න් පළවෙනි දෙක සෝවාන් මාර්ග සිත සෝවාන් ඵල සිත. මේ මාර්ගයට අවතීර්ණය වෙන්නත් බෑ. ඒ ඵලය ලබන්නත් බෑ. මේ ධර්මතා 4න් එකක්වත් අයින් කරලා. ඒ තමයි සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයා කවුද කියන එක ඔයත් දන්න. ආශ්‍රය කරන්න ඕනේ යම් කිසි කෙනෙක් පාපයෙන් වැළකීලා
පස්පව් දස අකුසලෙන් වැළකීලා සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්ම වඩන එලසුර කරන්නට ඕනේ. ඒක සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්මය නම් එකයි ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම. තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නු මගයි. ඒ තමයි සද්ධර්මය. තර ධර්මානුධර්ම ප්‍රතිපatti කියන්නේ සීලයක පිළිපදලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන අවබෝධයක් ලබා ගැනීම. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. පළමුවෙන් සීලය, දෙවනුව සමාධිය, තුන්වෙනිව ඒකාග්‍රතාවය උපකාර කරගෙන ලබා ගන්න නිවැරදි අවබෝධය. ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව. ඒ පියවර තුන. ඒ පියවර තුන ඇතුළත් වෙන්නේ නියත වශයෙන්ම ආර්ය ශ්‍රැංගික මාර්ගය. යෝනිසෝ මනසිකාරය. මන නුවණ. මන නුවණ නියත වශයෙන්ම මේ ධර්මතා හතරෙන් එකක් අයින් කරන්න බෑ. අයින් කරලා සෝවාන් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. කවදාවත් වෙන්නේ. එහෙනම් නියත වශයෙන් මේ අංග හතරත් එක්කමයි යන්න තියෙන්නේ. ඒක දැන් ඔයත් හොඳට දන්නවා. හොඳට අහලා ඒ පිළිබඳව මන දැනීමක්, මන අවබෝධයක්, වැටහීමක් තියෙනවා. මේ අංග හතරමයි සෝවාන් වෙනවා නම්, චුල්ලසෝතාපන්න වෙනවා නම්, එයාට මේ අංග හතර නියත වශයෙන්ම උපකාර කරනවා, ප්‍රත්‍ය වෙනවා, පිහිට වෙනවා, ආහාරයක් වෙනවා. සෝවාන් මාර්ග සෝවාන් ඵල කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දුකයි කියන එක පැහැදිලිවම අවබෝධ වෙනවා. දුකට හේතුව තෘෂ්ණාවයි කියන එකත් අවබෝධ වෙනවා. ඒ හේතු අයින් කළොත් ඵලය නැති වෙන බව අවබෝධ වෙනවා. කියන්නේ දුක නැති වෙන බව අවබෝධ වෙනවා. ආපු මග්ග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධ වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මග්ග. දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, කාර්ය සත්‍ය. මේ සත්‍ය හතර අවිපරිත. විපරිත කියන්නේ වෙනස් වෙනවා. අවිපරිත. ලෝකේ වෙනස් වෙන්නේ. වෙනස් කරන්නත් බෑ කාටවත්. සත්‍ය හතර ආර්ය සත්‍ය කිව්වේ ඒකයි. එහෙනම් මේ සත්‍ය හතරත් අවබෝධ වෙනවා. ඒ අවබෝධයත් එක්ක තමයි සෝතාපන්න වෙන්නේ. එතන ඒ සඳහා අපිට තියෙනවා දිට්ඨි වලින් මිදෙන්න. දිට්ඨිය කියන්නේ වැරදි දැකීමට. ඒ වැරදි දැකීමෙන් මිදෙන්න උච්ඡේද දිට්ඨි, සාස්වත දිට්ඨි, ආත්ම දිට්ඨි. මේ ධර්මතා තුන ප්‍රමාණවත්. උච්ඡේද දිට්ඨිය අවසන් කළොත්, සාස්වත දිට්ඨිය අවසන් කළොත්, ආත්ම දිට්ඨිය අවසන් කළොත් අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. කියන්නේ චතුරාර්ය සත්‍යත් එක්ක. ඒකක් තියෙනවා. පැහැදිලිවම උච්ඡේද දිට්ඨි කියලා කියන්නේ සිතේ ප්‍රවෘත්තිය අතරක් නැතුව, කැඩීමක් නැතුව නිරන්තරයෙන් ගලාගෙන යන. ඒක දකින්නේ නැත්නම් යම් කිසි කෙනෙක් එයා ඉන්නේ උච්ඡේද දිට්ඨියේ. ඒ කියන්නේ සිතේ පැවැත්ම, සිතේ ප්‍රවෘත්තිය මේ ගලාගෙන යන ක්‍රමය එයා දකින්නේ නැහැ. එයා නිවැරදිව දකින්නේ නැහැ. ඒ නිසා එයා කියන අනාගත භවයක් නැහැ කියලා. පුනර්භවයක් නැහැ. එහෙම ප්‍රකාශ කරන අය ඉන්නවා. වර්තමාන භවයේ තමයි හැම දෙයක්ම. දිව්‍ය ලෝකයක් මෙහි තියෙන්නේ, මනුස්ස ලෝකයක් මෙහි තියෙන්නේ, අපායක් මෙහි තියෙන්නේ, තිරිසන් ලෝකයක් මෙහි තියෙන්නේ. මේ සෑම දෙයක්ම මෙහි තියෙන්නේ කියන ඒ උච්ඡේද දිට්ඨිය. කියන්නේ අනාගත භවයක් නැහැ. ඒ නිසා වර්තමානයේ මේ ලැබිලා තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අපි හැකිතාක් ප්‍රයෝජන ගන්න ඕන. කියන්නේ ඒ වැරදි දිට්ඨිය. උච්ඡේද දිට්ඨිය. අනාගත භවයක් නැහැ කියන්නේ. ඒක නැති වෙන්නේ කොහොමද? නැති කරගන්නේ කොහොමද කියන කාරණය එන සිතේ රෝධයක මුලක් පෙන්වන්න බෑ. අපි සියලු මේ බණහන සියලු දෙනාම පටිච්ච සමුප්පාදේ හොඳට දාන්නවා. ඒතර පටිච්ච සමුප්පාදයෙන්
තුලින් බුදුරජාණන් වහන්සේ භව තුනක් පෙන්වනවා. ඒතර භව තුනක ගැටලුව විසඳගත්තාම අපට ඇති. ඒතර අතීත භවය, වර්තමාන භවය, අනාගත භවය කියන මේ භව තුන පිළිබඳ අනාගත භව පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වුණොත් ඊට එහාත් භවයක් තියෙනවා කියන එක අතිශයින්ම සහතිකයි. අතීත භවය නිවැරදිව දැක්කහම ඊට පිට භවයකුත් තිබ්බ බව සහතිකයි. මොකද එක භවයක් දැක්කම ඒ ආකාරයටම තමයි ඊට කලින් තිබ්බනම් භවයක් කියන එක යට දැర్శණය වෙනවා. අනාගත භවයක් තියෙන බව නුවණට දැర్శණය වුණොත් ඒ භවයෙන් තවත් භවයකට සංක්‍රමණය වෙන බව එයා දකිනවා. එතකොට එයාගේ අර උච්ඡේද දිට්ඨිය දුර වෙනවා. එහෙම ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒකට හොඳම නිදර්ශනය, හොඳම දේශනාව තමයි පටිච්ච සමුප්පාදය. මේක නොකැඩී. ඒතකොට නොකැඩී නොසිඳී. සිඳීමක් නැහැ. කැඩීමක් නැහැ. භව හතර සම්බන්ධයක් ඇති කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න වර්තමාන භවයෙන් අනාගත භවයට යන කිසි දෙයක් නැහැ. අතීත භවයෙන් වර්තමාන භවයට ආපු කිසි දෙයක්වත් නැහැ. දැන් අවිච්ඡාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන. එතකොට අපට පෙර භවයේ අවිද්‍යාව තිබුණා. ඒ නිසානේ කර්ම හැදුවේ. ඒතර අවිද්‍යාවත් එක්ක තෘෂ්ණාවක් තිබ්බ බව අපි දන්නා හොඳටම. මොකද තෘෂ්ණාව අවසන් කළේ අවිද්‍යාව අවසන් කරපු පුච්චරේ. අවිද්‍යාව අවසන් කරා නම් එයා තෘෂ්ණාව අවසන් කරලා. ඒ නිසා මේ ධර්මතා දෙකෙන් එකක් වෙනම නෙමෙයි මේ ධර්මතා දෙක එකට තියෙන්නේ. ඒතර පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බා. ඒ අනුවනේ කර්ම හැදුවේ. කර්ම සකස් කළේ. සංස්කාර ගොඩනැගුවේ. එතකොට මේ සංස්කාරයක පැටලිච්ච විඥානය. එතකොට අපි දන්නා සංස්කාරයකට අවශ්‍යක චිත්තක්ෂණයයි. දර ප්‍රතිසන්දි විඥාණයට අවශ්‍යක චිත්තක්ෂණයයි. දර සංස්කාර පෙර භවයේ සංස්කාරයක් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. එතකොට එතනින් ත්‍ෘතිය සිද්ධ වෙලා ඉවරයි. ඒ කියන්නේ පෙර භවයේ අවසාන අවස්ථාවේදී සංකාර. දර සංස්කාරයකට අවශ්‍යක චිත්තක්ෂණයක් කුසල සංස්කාරව අකුසල සංස්කාරව අනිත්‍යභි සංකාර මොන සංකාරයක් වුණත් සිතේ ගොඩ නැගෙන සිතුවිල්ලක් විතරයි. ඒතර ආශයක චිත්තක්ෂණේ ඇතිවන සනේ නැති වෙනවා. එතකොට අතීත භවයෙන් වර්තමාන භවයකට ආපු කිසි දෙයක් නැහැ. හැබැයි මෙතන වර්තමානයේ පහළ වෙනවා. මෙතනින් නැති වෙනවත් එක්කම වර්තමාන භවයේ පහළ වුණා. ඒ පහළ වෙන්න අතීත භවයෙන් කිසියක් ආවේ නැහැ මේකට. ආවේ නැහැ. කිසිම දෙයක් ආවේ නැහැ. හැබැයි සංස්කාරයන්ගේ තියෙන බලයක් තියෙනවා. සංස්කාර කියන්නේ කර්ම. ඒතර කර්ම වලට යම් බලයක් තියෙනවා. අර මෙතන සිත පහළ වෙනවත් එක්කම වර්තමාන භවයේ සිත පහළ වෙනවත් එක්කම අර කර්ම බලය ඒ ප්‍රතිසන්දි විඥාණය වර්තමාන භවයේ පහළ වෙන්නේ අර කර්ම බලයෙන්. ඒතර කර්මයක් මේ භවයට එන්නේ විපාක පිනිස්ස සකස් වෙනවා අර යුක්තාණුවේ ස්වභාවයේ විපාක පිනිස්ස සකස් වෙනවා. ප්‍රතිසන්දි විඥානයත් එක්ක හටගන්න නාම වේදනා සංඥා කියන ධර්මතාවය ඒවා සකස් වෙනවා. විදින්න ආකාරය. ඒතර අතීත භවයෙන් වර්තමාන භවයට ආපු කිසි දෙයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක හරි ගැඹුරුයි. අතීත භවයෙන් වර්තමාන භවයට ආපු කිසි දෙයක් නැහැ. එතන අවසන් වෙනවත් එක්කම වර්තමාන භවයේ පහළ වීමක් සිද්ධ වෙනවා. ඒකට උදාහරණය තමයි කූඩැල්ලා ඉස්සරහට තියෙනත් එක්කම පිටිපස්සෙන් අතහරිනවා. එහෙනම් තර සංකාරපච්චේ විඥාන. දර බැස ප්‍රසන්න විඥාන. දැන් ඒතර යාගේ සිත තුළ ගොඩනැගිච්ච සිතුවිලි වල බලය ඒකට කියන්නේ කර්ම බලය. මෙතන පහළ වෙනවත් එක්කම ඒ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට තමයි කර්ම බලය කියන්නේ. කර්ම වේගය කියන්නේ.
ඒ අනුව තමයි අර යුක්තාණුවේ විකෘතිය වෙනස් කිරීම සිද්ධ කරන්නේ. එක්ක ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද හાર્ට් එක දුර්වලද හાર્ට් එක හොඳට තියෙනවද කන් දෙක ඇහෙන්නේ නැද්ද ඇස් දෙක පේන්නේ නැද්ද එහෙම නැත්නම් එක ඇහක් වහලාද එහෙම නැත්නම් බෙල්ල ඔළුව පැත්තකට හරවලාද අට උඩ ගිහින්ද එයාදී වශයෙන් අතක් නැද්ද අතක් පන නැද්ද අත් දෙකම පන නැද්ද පාදේ එකක් නැද්ද ඒ කර්ම බලයට පුළුවන් ඒ දේ කරන්න කර්ම බලය මේතර පෙර භවයෙන් කර්ම බලය දැන් මේ බලය තියෙන්නේ අර ප්‍රතිසන්දි විඥානේ එතනින් චුත වෙනවා එහෙම නැත්නම් කවදාම රහතන් වහන්සේට චුතසිතෙන් අවසන් කරන්න බෑ අවසන් කරන්නේ රහතන් වහන්සේ චුතසිතෙන් අවසන් කරන්නේ කර්ම නැති නිසා කර්ම සකස් වෙලා නැති නිසා රහතන් වහන්සේගේ සිතේ කර්ම සකස් වෙලා නැහැ ඒ කර්ම සකස් වෙලා නැති නිසා තමයි ප්‍රතිසන්දි විඥානේ. එතකොට චුතියෙන් අවසන්. රහතන් වහන්සේගේ චුතිසිතෙන් සියල්ල අවසන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් හතරෙන් එකක්. දැන් එතන ඉඳලා ප්‍රවෘත්තිය දැන් දන්නවා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තර තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ දැන් අපිට ඒක පේනවනේ හොඳටම ජරා මරණ අපි ජාති වශයෙන් පහළ වුණා ඒකට දැන් ඒක පෙන්වන්නේ අනාගත භවයේ සඳහා මේ පටිච්චසමුප්පාදයෙන් නමුත් අපිට ජරා මරණ ටික ලැබිලානේ තියෙන්නේ දැන් මේ ජරා මරණ විඳීම නිසා අපි නැවත ආශ්‍රව හදනවද නැද්ද දැන් අවිද්‍යාවට හේතුවක් තියෙනවානේ. ඒකයි මේක චක්‍රයක් රවුමක්. මුලක් පෙන්වන්න බැරි එකයි. ඒතර සිතේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ විදිහට යනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතරක් නැතුව. ඒ කියන්නේ චුති අවසන් වෙනවත් එකම එක චිත්තක්ෂණයයි. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා මෙතනින් ශරණයෙන් පටන් ගත්තා. ඒ චිත්තක්ෂණයම මෙතනින් පටන් ගත්තා. දැන් ඒකමනේ අපි ආවේ. දැන් වර්තමානයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා දැන් පැහැදිලි. ඒවා තියෙනවානේ. විඥානයක් තියෙනවා නාම රූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා. ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශ හයට අපි විඳීම් හයක් තියෙනවා. ඇලීම ගැන තාම කතා කරන්නේ නැහැ. මොකද එතනින් නවත්තන්න පුළුවන් නිසා. වේදනා පත්‍ය තණ්හා එහෙම නැත්නම් වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. දැන් අපිට දැන් අපි වේදනා නිරෝධ කළා නෑනේ. විඳිනවමනේ. විඳින්නනේ හොයන්නේ. ඇස කන නාසය දිව ශරීරය සිත දැන් අපි විඳින්නනේ හොයන්නේ. ඒ තුල නැලෙන්නේ. නැත්නම් ඇලෙන්නේ නෑනේ. එහෙනම් දැන් ජරා මරණ. තර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා එක්කම අපිට ජරා මරණ උරුම කළා නේ තියෙන්නේ. ඒ කියන්නේ ජරාවටපත් වෙන බව දැන් පේනවනේ. ඒක ඇහැට පේනවනේ හොඳටම. මානසින් තමයි ඒක සහතික කරගන්න ඕනේ. ඒතකොට ව්‍යාධි ලෙඩ රෝග අපිට තියෙනවා. අනිවාර්යයෙන්ම. පැහැදිලිනේ. මරණය අපි දන්නවා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ශෝකය අපි දන්නවා තියෙනවා. කනගාටු හැඬීම් වැළපීම් කායික දුක් මානසික දොම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වීම අපයන් එක්වීම කැමැති දෑ නොලැබීම අකමැති දේවල් ලැබීම මේවා දැන් තියෙනවා. එතෙන් මේවා තිබුණා කියලා අපි ආශ්‍රවශය කරන්නේ නැහැ. දැන් ඒවා විඳ අපි ආශ්‍රව නැවත හදනවා. දැන් නැවත ආශ්‍රව හදනවා නම් ඉතින් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. දැන් අවිද්‍යාවට ප්‍රත්‍ය මොනවද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. දැන් අපි ජරාවටපත් වෙන බව අපිට පේනවා. දිරනවා, දත් හැලෙනවා, කන් ඇහිම අඩු වෙනවා, ඇස් පෙමීමම අඩු වෙනවා, කොන්ද කුදු වෙනවා, අතපය වළංගු නැති වෙනවා. විවිධ ආකාරයේ ශරීරේ ඒ විකෘතිතාවය නැති වෙන බව අපිට හොඳට පේනවා. එනොත් අපි ආශ්‍රව හදනවා. එහෙනම් දැන් ආයි රවුම යනවා නේද? ඒතර ආශ්‍රව ආයි අවිද්‍යාවට ප්‍රත්‍යයයි. දැන් පෙර භවයේ අවිද්‍යාව නිසා අපි සංස්කාර හදලා ප්‍රතිසන්දි විඥානයක් හදාගත්තා ජලාබුජ මෞකුසේ.
දැන් එතන ඉඳලා නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. ඒ තුල ආයතන වල ප්‍රතිලාභයක් ආයතන ලැබුණා. ආයතන වලට ස්පර්ශ හයක් සිද්ධ වුණා. ස්පර්ශ හයට විදීම් හයක් දැන් විදිනවා. දැන් විදීම් තුල ඇලෙනවා. නැවත නැවත ඇලෙනවා. ඒ ඇලෙන දේ පිළිබඳ උපාදාන කරනවා. උපාදාන කරන තැන නැවතයි කර්ම කරනවා. එහෙනම් උප්පත්ති භව. ඒතර ජාති ජරා මරණ. ඒතර මේ ජරා මරණ දැන් අපි උරුම කරගෙන හිටියා කියලා අපි ආශ්‍රව අයින් කරාද? එයි අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි. ආශ්‍රව ප්‍රහීන නොකර අවිද්‍යාව අවසන් වෙන්නේ නැහැ. ආශ්‍රව ශේකොලොත් විතරක් විද්‍යාව උපදී. ආශ්‍රව තියෙන තාක්කල් අපි මීට කලින් පෙන්නලා දීලා තියෙනවා ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය අවිද්‍යාව ආශ්‍රවවලට ප්‍රත්‍ය කියන කාරණා. අනවබෝධයෙන් නිසා තමයි ඇලෙන්නේ කියලා. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඒතර කාමාශ්‍රව කාමයන්ට ඇලෙනවා. භවආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthියාශ්‍රව ditthි වලට ඇලෙනවා. අවිජ්ජාශ්‍රව එතන තියෙනවා. ඒතර කාමාශ්‍රව භවආශ්‍රව ditthියාශ්‍රව දැන් වර්තමානයේ අපි හදන්නේ දැන් මේ ජරා මරණ උරුම වුණා කියලා. ශෝක උරුම වුණා කියලා. කනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්යන් උරුමයි කියලා පෙනිපෙනි දැක අපි ආශ්‍රව හදනවානේ. දැන් එතකොට ජරා මරණ ශෝක පරිදේව ආශ්‍රව වලට ආයි ප්‍රත්‍යයයි. ආයි ප්‍රත්‍යයනේ. එතකොට කොහොමද යන්නේ? එතකොට ආශ්‍රව විද්‍යාවට ප්‍රත්‍යයයි. ඉතින් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යයයි. සංස්කාරයේ ප්‍රතිසන්දි විඥානයකට ප්‍රත්‍යයයි. සංකාර නැතුව විඥානයට බහින්න බෑ. සංකාරකයේ කම්ම. ඒක තමයි කම්ම නියාම චිත්ත නියාම කියන්නේ. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ කර්මත් එක්ක. දැන් පැහැදිලි. දැන් ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒතකොට දැන් යම් කිසි කෙනෙක් කියනවා නම් අනාගත භවයක් නැහැ කියලා. එයා මේක දන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මය දන්නේ. එයා දකින්නේ. එයාට පේන්නේ. මේක පේන්නේ හැට නෙමෙයි. මේක පේන්නේ මනසට. අපිට දැන් පැහැදිලිවම පේනවා අපි මේ ජරාවටපත් වෙනවා. දවසින් දවස මොහොතින් මොහොත ක්ෂණයක් පාසා ජරා මරණ වලට අපි උරුමකම් කියන්නේ. නියත වශයෙන්ම ලැබෙනවා. දිරීම තියෙනවා. හැම රැලි වැටෙනවා. දත් ටික හැලෙනවා. ඇස්පෙනීම අඩු වෙනවා. කන් ඇහිම අඩු වෙනවා. හැම එල්ලෙනවා. එතකොට ශරීරේ පුරා විවිධ ආකාරයේ කැලල් විරූපී ස්වභාවයක් ගන්නවා. ක්‍රමයෙන් විරූපී ස්වභාවයක් ගන්න. ඒතර හොඳටම පේනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහ දැන් වර්තමානයේ තියෙන බව අපිට හරියටම පැහැදිලි පිරිසිදුයි. විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් වේදනා සංඥා සංස්කාර අපිට දැන් තියෙනවා රූපයත් එක්ක. ආයතන හයක් තියෙනවා. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. විදීම් හයක් තියෙනවා. මේ වර්තමාන ඵලනේ. ඔය ඵල හැදෙන්නේ මොන හේතුවෙන්ද? පෙර භවයේ අවිද්‍යාව නිසානේ. සංස්කාර හැදුවේ. ඒතර දෙකයි. පෙර භවයේ තණ්හාව තිබ්බනේ. නැත්නම් නෑනේ. තෘෂ්ණාව සාමුලින් සේකොලත් කර්මශයයි එහෙනම් එන්නේ නෑ. එහෙනම් ආවා. එහෙනම් තණ්හාවක් තිබ්බා. තණ්හාව තියෙනවා උපාදානයක් තියෙනවා. සංඛාරක් කරුණු දෙකයි. තණ්හා උපාදාන කර්ම භව. කරුණු 3යි 5යි. අතීත හේතු 5යි. වර්තමාන ඵල 5යි. දැන් වර්තමානයේ මේ හේතු පහ අපි හදන්නේ නැද්ද? ඵල පහ භුක්ති විඳින ගමන් මේ හේතු පහ හදන්නේ නැද්ද? හදනවනේ මේ හේතු පහ. ඒ වර්තමානයේ තමයි විද්‍යාවනේ. තාමින්න විද්‍යාවේ වර්තමානයේ. ඒතර විද්‍යාවේ නම් ඉන්නේ අපි සංස්කාර කර්ම හදන අනිවාර්යයෙන්. කළාද? නැහැ. එහෙනම් තණ්හා තියෙන උපාදානයක් තියෙනවා. ඒතර උපාදානයේ තියෙනවා නම් ආයි කර්ම භව. ඒතර වර්තමානයේ අපි විපාක පහක් විදින ගමන් පහකින් විපාකෙන් අතීතයේ හදපු හේතු පහම තමයි දැන් ආයි මාර්ගඵල ලබන්නේ. අපි මේක දර්ශනය තුළ මාර්ගඵලයට එනවා. එයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඒවා දුකට අයිති කියන කාර්ය සත්‍යම.
මේ පැවැත්ම දැක්කහම නිවැරදිවම අනිවාර්යයෙන්ම ජරාව සපයි කියන කෙනෙක් මම නම් දන්නේ ලෝකේ ඉන්නවා කියලා. ව්‍යාධි සපයි කියන කෙනෙක්, මරණය සපයි කියන කෙනෙක්, ශෝක කනගාටු හැඬීම් දුක් දෝමනස්යන් සපයි කියන්නේ ඥාන සාමාන්‍ය මොකක් කාර්ය සත්‍යයක්. හැබැයි ඒ දුක විඳ විඳ අපි ආශ්‍රව හදනවනේ. එතකොට ගැළවීමක් නැහැ නේ. එතකොට ආයි රවුමක් යනවනේ. ඒ ආශ්‍රව නැවත අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ඒක අවිද්‍යාව නිසානේ ආශ්‍රයන්නේ ඇලුන කියන එක. එතකොට ආශ්‍රව පිසේ කළා නැහැ. වර්තමානයේ ආශ්‍රව කියන්නේ තණ්හාව ශේ කළා නැහැ. දෙකම කර වේදනා කියන තැන තණ්හා. එතකොට වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා වගේම තෘෂ්ණාව නිසා තමයි විඳින්නේ. එතකොට තෘෂ්ණාව වේදනාවට ප්‍රත්‍යයි. වේදනා නිරෝධා තණ්හා නිරෝධ. වේදනාව නිරුද්ධ කරන්න ඕනේ. තෘෂ්ණාව නිරුද්ධ කරන්න. එහෙම නැත්නම් නිරුද්ධ වෙන්නේ. වේදනා නිරෝධා තණ්හා නිරෝධ. එහෙනම් අපි ඊතර මේ සිතේ ප්‍රවෘත්ති මේ විදිහට රවුමේ යනවද? සිතේ ප්‍රවෘත්ති යනවා. ද්‍රවිද්‍යාව නිසා සංස්කාර. ඒතකොට ආශ්‍රව කියන්නේ සිත තුළ ඇති වෙන සිතුවිලි ටිකක් විතරයි. හැබැයි ආශ්‍රව චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනකොට අවිද්‍යාව කියන ධර්මතාවය හටගෙන නැද්ද? හටගෙන. ආශ්‍රව නොහට ගත්තොත් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් නැවත හට නොගත්තොත් එයාට අවිද්‍යාවක් නැහැ. එයා දන්නවා මේ රවුම මට එහෙනම් ආයි යන්න වෙනවා. යන්න වෙන්නේ නැහැ දැන්. එයි මම ආශ්‍රවශේ කරලා තියෙනවා. ආශ්‍රවශේ. ආශ්‍රවශේ කළා නැත්තම් මට මේ රවුම ආයි යන්න වෙනවා. රවුම යන්නේ ආයි. ඒ තමයි පටිච්චසමුප්පාද අංග 12 මේ රවුමකින් පෙන්වන්නේ ලස්සනට. එහෙනම් සිත මොකක්ද යන්නේ? ඒතර ආශ්‍රව කියන්නේ සිතුවිලි. ඒ සිතුවිලි ප්‍රත්‍යය අවිද්‍යාව නැමැති සිතුවිලි. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. සිතේ ඇති වෙන ස්වභාවයක් අවිද්‍යාව කියන්නේ. ආශ්‍රව කියන්නේ සිතේ ඇති වෙන ස්වභාවයක්. චිත්තක්ෂණයයි ආයස. චිත්තක්ෂණය තුළ ආශ්‍රව ඉපද බිඳෙන්නේ අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. එයා බාර ගන්න ශනේ. හැබැයි එයා ශනේ බිඳෙනවා. එයාට ආයශක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුළ අවිද්‍යාව නැමැති නාම ධර්මයක් එසිතවිල්ලත් ඉපද බිඳෙනවා. මේ සංස්කාරයට ප්‍රත්‍යය. සංස්කාරය කියන්නේ නාම ධර්මයක්. හැබැයි සංස්කාරය එයාට මෙයාගේ උදව්වෙන් උපකාරයෙන් හටගත්තට එයාට ඉන්න බෑ මොහොතක්වත්. එයාට රැඳෙන්න බෑ. එයාත් ඇතිවනසනේ නැති වෙනවා. මේ ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍යය. ඒකයි ඇතිවනසනේ නැති වෙනවා මෙයා. ඒතර භව දෙක සම්බන්ධ කරන්නේ එහෙනම් යන්න බෑ. ඇතිවනසනේ නැති වෙනවා මෙතනින් පටන් ගන්නවා. ප්‍රසන්න විඥාණයෙන් පටන් ගන්නවා. ඒතර මෙහෙන් ගියේ නෑ එහාට එකක්වත්. යන්නෙත් නෑ. අතීත භවයෙන් වර්තමාන භවයට ආවෙත් නැහැ කිසිලා. ඒක හොඳට මතක තියාගන්න. මේ ගන්ධබ්බ අවස්ථාව, අන්තරාභවය, මනෝකාය මේ ඔක්කොම මේක එක්කෙනාගේ අනවබෝධය නිසා හදාගත්ත දේවල්. බුද්ධ දේශනාවක් කොතනකවත් නැහැ. නිවැරදි ත්‍රිපිටකයේ කියවන්නේ. අභිධර්ම සූත්‍ර විනය. අභිධර්මයේ තව ලස්සනට තියෙනවා. එහෙනම් ඒතකොට චිත්තක්ෂණයයි ප්‍රසන්න විඥානය. මෙතනින් ඒ හට ගන්න ශරණයෙන් චිත්තක්ෂණයෙන් ඉවරයි. හැබැයි මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්න. ප්‍රසන්න විඥාන. ඒතර පටන් ගත්තට යාට ප්‍රතිසන්දිය යුක්තාණුවට සම්බන්ධ වෙනවත් එක්කම යා නිරුද්ධයි. එතනින් යාට රැඳෙන්න බෑ. ඒක චිත්තක්ෂණයක්වත් ආයි නෑ තව. ඒක චිත්තක්ෂණයේ ආයිස්. හට ගන්න ශරණයෙන් බෙදෙනවා. හැබැයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්න තියෙනවා. එතකොට ඒ දෙන්නට රැඳෙන්න පුළුවන්. බෑ. නාමයට එක චිත්තක්ෂණයේ රූපයට 17යි. ඒගොල්ලෝ ශරණයෙන් ඇතුව නැති වෙන ඉපද බින්දිනවා. හැබැයි ආයතන වලට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යයයි, උපකාරයි, සහයෝගයයි, ආහාරයයි. මේ ආහාරයෙන් මේ සකස් වීම. නාම රූප ආහාරයෙන් ආයතන. යාගේ උදව්වෙන්, යාගේ උපකාරයෙන්, යාගේ සහයෝගයෙන් ආයතන. ආයතන වලින් පහක් චිත්තක්ෂණ 17යි. එකකට එක චිත්තක්ෂණයි. මන ආයතනයේ. රැඳෙන්න බෑ මොහොතක්වත් රැඳීමක් නැහැ. ඇතිවනසනේ නැති වෙනවා. ඒ ස්පර්ශයට ප්‍රත්‍යයයි.
ඒතර ස්පර්ශයට රැඳෙන්න පුළුවන්. බෑ. ඒ යට එක චිත්තක්ෂණේ. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස මොන සම්පස්සයක් ගතත් එක චිත්තක්ෂණේ. අතිවනසනේ නැති වෙනවා. හැබැයි වේදනාවට ප්‍රත්‍යයයි. වේදනාවට ප්‍රත්‍යයයි. සහයෝගයක් දෙන්නේ. උපකාරයක් කරන්නේ. පිහිටක් වෙන්නේ. ආහාරයක් වෙනවා. වේදනාවට රැඳෙන්න බෑ. වේදනාව සිතේ තියෙන ස්වභාවය. වේදනාව කියන්නේ සිතේ තියෙන ස්වභාවය. සිතත් එක්කයි සම්බන්ධ. එහෙනම් ආයශයක චිත්තක්ෂණේ. ඇතිවනසනේ නැති වෙනවා. මේ තෘෂ්ණාවට ප්‍රත්‍යයයි. තෘෂ්ණාවට ප්‍රත්‍යයයි. ඇලීමේ සිතකට ප්‍රත්‍යයයි විඳීමේ සිත. චිත්තක්ෂණේ. ඒතර තෘෂ්ණාව පෙරපදින්නේ. තෘෂ්ණාව කියන එක නිරන්තරයෙන්ම තියෙනවද? නැහැ. කොච්චර ආයශද? චිත්තක්ෂණේ කායශය යට තියෙන. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳින. මේ උපාදානයට ප්‍රත්‍යයයි. උපාදානයට ප්‍රත්‍යයයි. ඒතර උපාදානය කියන්නේ සිතේ ස්වභාවය. උපාදානය කියන්නේ දැඩිව ගන්න, මනසෙන් අල්ල ගන්න. ඒකට යාට රැඳෙන්න පුළුවන්. උපාදානය ගත්තා කියලා. බෑ. ඒ චිත්තක්ෂණය තුළ ඉපද බිඳින. ආයි කර්ම භවයට ප්‍රත්‍යයයි. ඒතර කර්ම ආයි හදන උපාදානය නිසා. එහෙනම් කර්ම වලට රැඳෙන්න පුළුවන්. බෑ. එහලා ඉපද බිඳින. චිත්තක්ෂණය තුළ ඉපද බිඳින. හැබැයි උපත භවයකට ප්‍රත්‍යයයි. භවයකට. ආම් භව, රූප භව, රූප භව. එතකොට දැන් අපි දන්නා මේ ජරා මරණ. ඒතර ජාතිපච්චය ජරා මරණ. දැන් මේ ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම විඳ විඳ අපි නැවත කාමයන්ට ඇලෙනවද නැද්ද? කාමයන්ට ඇලෙනවා. භවයන්ට ඇලෙනවා. ඒතර කාමාශ්‍රව භවආශ්‍රව. දිට්ඨි වලට නම් තාම යනවද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. ඉතින් සමහර අය යනවා මේ කොච්චර බණ හෙව්වා. මේ ක්‍රමය නිවැරදිව මේ ක්‍රමය මනසට අවබෝධ නොවන තාක්කල් යනවා. එතකොට මේ උච්චේ දිට්ඨිය ගලවන්න හදන්නේ. ඊකට සාස්වත දිට්ඨිය, ආත්ම දිට්ඨිය. ඉතින් තමයි නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහින්නේ. එතකොට යාචල සෝතාපන්නයි ආය දන්න වෙන කොහොමද ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා. දැන් මේ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම එතකොට මෙයා දැකලා නේද යන්නේ. ඒතර හේතුඵල මෙයා දැකගෙන නේද යන්නේ නිවැරදිව. අවබෝධයෙන් නේ යන්නේ. නිවැරදි ක්‍රියාවයගේ මනසට හොඳට අනුගතයිනේ. හැබැයි මෙච්චර දුක් විඳගෙන මෙච්චර කරදර බාධක මැද්දෙත් අපි ආය ආශ්‍රවනේ හදන්නේ. මේ ජරා මරණ ශෝක පරිදේව මේවා අනන්ත අප්‍රමාණ දැන් අපේ ජීවිතවලට උරුමයි කියලා හොඳට පේනවා. මේ කාමයන්ට ඇලෙන. ඒ කාමයන්ම භවයෙන් හොයනවා. තවත් භවයකට. භවයන්ට ඇලෙන. භවආශ්‍රව. දිට්ඨි ආශ්‍රව. එහෙනම් දැන් කොහොමද සිත යන්නේ? ඒතර සිතේ ප්‍රවෘත්ති යනවා. හැබැයි ප්‍රවෘත්ති යනවා කියන්නේ ස්ථිර එකක් නෙමෙයි. ඉපදෙනවා බින්දෙනවා ඉපදෙනවා බින්දෙනවා. ඇති වෙනවා නැති වෙනවා නැති වෙන ශරණයෙන් ඇති වෙනවා ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. නැති වෙන ශරණයෙන් ආය ඇති වෙනවා. ඒ නිසා තමයි නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් නවත්තන්න බෑ. ඇති වෙන ශරණයෙන් නැති වෙනවා නැති වෙන ශරණයෙන් ඇති වෙන්න දෙන්නේ නැහැ. රහතන් වහන්සේ කරන්නේ ඒකයි. අපි කරන්නේ දැන් ඇති වෙන ශරණයෙන් නැති වෙනවා ඒකක් දන්නවා. නැති වෙන ශරණයෙන් ආය ඇති වෙනවා. ඒකට ආය ඇති වෙන්න දෙනවා. ඇති වෙන්න දෙන්නේ ඇයි? ආශ්‍රව. එහෙනම් ආය ආශ්‍රව හදන. ඒතර ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි ආය යනවා. ආය අවිච්ඡාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලආයතනං සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ ශෝක. හැබැයි ඒ කොච්චර ජරා මරණ ශෝක වුණත් ආශ්‍රව නැද්ද? කාමයන්ට ඇලිලා නැද්ද? ඒ කාමයන්ම භවයට පතන්නේ නැද්ද? දිට්ඨි ආශ්‍රව. ආය ආශ්‍රව නැහැදී. මේ දුක විඳ විඳ ඒක ආර්ය සත්‍යයක් මේ ජරා මරණ ශෝක පරිදේව කියන එක. ඒතර ආශ්‍රව කියන්නේ හේතුවයි. දැන් මෙතන හේතුව තියෙනවා ළඟ තියෙන හේතුවයි ඵලයයි. එහෙනම් උච්ඡේද දිට්ඨි කියන්නේ අනාගත භවයක් නැහැ කියන වැරදි සිතුවිල්ලට. දැන් එතකොට මේ වැරදි සිතුවිල්ල අයින් වෙනවද?
වැරදි සිතුවිල්ල අයින් වෙන්න ඕනේ. එහෙනම් මේ ක්‍රියාවලිය නිවැරදිව දකින්න ඕනේ. අපි ජරා මරණ වලට ඇවිල්ලා අපි නැවත ආශ්‍රව හදනවා. ඒතර ජරා මරණ ශෝක කියන්නේ දුක්ඛාරි සත්‍ය. දැන් මම කියවනේ මේ සෝවාන් මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා. දැන් එතනම නේද මේ ආශ්‍රව තියෙන්නේ. ඒ කියන්නේ දුක විඳ විඳ දුක හොඳට දුක් විඳ විඳ දුකයි කියලා දැනගෙන දැනම අපි නැවත ආශ්‍රව හදනවා. හේතුව හදනවද නැද්ද? හේතුව හදනවා. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඇලෙනවා කියන්නේ තණ්හාව. ඒතර එහෙනම් මේසා විශාල දුකක් විඳ විඳ අපි නැවත කාමයන්ට ඇලෙනවා. කාමාශ්‍රව. ඒතර භවයන්ටම ප්‍රාර්ථනා කරනවා ඒක භවආශ්‍රව. ඒතර මේන් බහැරව යම් කිසි දෙනෙක් යම් දෙයක් කරනවා ඒක දිට්ඨි ආශ්‍රව. දැන් හේතුවයි නේද ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන්නේ තණ්හා. දැන් තණ්හා එතකොට දුක කියන කාර්ය සත්‍යයක්. ඒතර ආශ්‍රව හේවත් තණ්හාව කියන එක සමුදාය සත්‍යයි. ඇයි? ඵලයෙන් ආ හේතු හදනවා. ඵලය දුක්ඛාර සත්‍යය. දැන් හේතු හදනවනේ ආයතන. මොකද්ද? ආශ්‍රව. දැන් වර්තමානයේ ආශ්‍රව නැද්ද? දැන් දුකක් නැද්ද? තියෙනවනේ. කායික දුක්, මානසික දුම්නස්, ජරා දුක් කියනත්, ව්‍යාධි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය. ඒක සහතිකයිනේ. ඇත්තමනේ ඒක. තියෙනවමනේ. ඒ කාර්ය සත්‍යයක්. ඉතින් එතනමනේ හේතුව තියෙන්නේ. මොකක්ද? ඒ ඵලය භුක්ති විඳිනවා දුක කියන ඵලය භුක්ති විඳිනවා නැවත හේතු හදන. ආශ්‍රව හදන. කාමයන්ට ඇලි ඇලි නෙමෙයිද දුක විඳින්නේ. භවයන්ට ඇලි ඇලි නෙමෙයිද දුක විඳින්නේ. දිට්ඨි වලට ඇලි ඇලි නෙමෙයිද දුක විඳින්නේ. දැන් මේ දුක්ඛාර සත්‍ය සමුදාය සත්‍ය ළඟද තියෙන්නේ? ළඟ තියෙන්නේ. දැන් මොකද කරන්නේ සමුදය? එහෙනම් අපිට එතකොට උච්ඡේද දිටි. එහෙනම් ජරා මරණ නිසා ආශ්‍රව. ආශ්‍රව නම් ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාරයන්ට දුක්ඛ දෝමනස්යන් විදින ගමන් ආශ්‍රව හදනවා. ඵලය භුක්ති විඳිනවා දුක හේතු හදනවා. දුක විඳින්මින් හේතු හදනවා දුකට හේතුව. දැන් හේතු අයින් කරන්න ඕනේ නැද්ද? ඒක තමයි නිරෝධාරි සත්‍ය. ඒ තමයි නිරෝධාරි සත්‍ය. දැන් මාර්ගයේ සම්මාදිට්ඨි මේ දර්ශනය සම්මාදිට්ඨි. මේ කල්පනාව මේ විතර්ක සම්මා සංකප්ප. සම්මාදිට්ඨි සම්මා සංකප්ප. අරිෂ්ඨාංගික මාර්ගය ප්‍රඥාව. අවබෝධය. පැහැදිලි, නිර්වෘල්. තමත්ම විසිතුරු ලස්සනයි. හැබැයි දන්නවා දැන් තේරෙනවා හොඳට. දැන අර දුක විඳිනවා මේ ඵලය දුක් වශයෙන් දුක් විඳිනවා ඵලය දුකයි කියලා හොඳටම දන්නවා. ආයි එතනම හේතු හදනවා. ආශ්‍රව හදනවා. දැන් මේ දුකයි කියලා හොඳට තේරුනොත් ගෙවල් දොරවල් පිළිබඳව ආසාව අතහැරියද? ඉඩකඩම් පිළිබඳව ආසාව අතහැරියද? මේ හේතුවයි කියන්නේ. යාන වාහන පිළිබඳව ආසාව අතහැරියද? මිල මුදල් පිළිබඳව ආසාව අතහැරියද? ආභරණ රන් රිදී මුතු මැණික් පිළිබඳව ආසාව අතහැරියද? අඹ දරුව පිළිබඳව ආසාව අතහැරියද? නෑනේ. ඒ කාමාශ්‍රවණි. එතකොට මේ වස්තු නිසා හදන සිතුවිලි නෙමෙයිද හොයන්නේ? සිතුවිලි හොයනවා. විඳින්න. විඥාණයෙන් අරගන්නවා. ඊට පස්සේ දෙනවා ස්පර්ශය. ඊට පස්සේ දෙනවා විඳින්න. හඳුනා ගන්නවා. හඳුනා ගන්න වැරදි ආකාරයට. ඊට පස්සේ හදනවා කර්ම. වේදනා සංඥා සංකාර. කර්ම හදනවා. ඒ කර්ම හදන්නේ අර ආශ්‍රව හින්දානේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන්නේ තෘෂ්ණාවනේ. ඉතින් තෘෂ්ණාව නිසානේ අර කර්ම හදන්නේ. විඳින්නේ තෘෂ්ණාව හින්දා නෙමෙයි. හඳුනා ගන්න වැරදි ආකාරයටනේ. සංඥාවෙන් නේ ගන්න. සංඥාව ක්‍රියාවක් හැටියට ගන්නෑ. විඳීම ක්‍රියාවක් හැටියට ගන්නෑ. විඥානය ක්‍රියාවක් හැටියට ගන්නෑ. ස්පර්ශය ක්‍රියාවක් හැටියට ගන්නෑ. සංස්කාර ක්‍රියාවක් හැටියට ගන්නෑ. ගන්නෑ. යා හේතු හදනවා. එහෙනම් දුක කියන කාර්ය සත්‍යයක්. හේතුව සමුදය. තෘෂ්ණාව හේවත් චන්දරාගයවත් ආශ්‍රව කියන එක ආර්ය සත්‍යයක්. එයා දකින්න මේක.
මේ උච්ඡේද දිට්ඨිය අයින් වෙනවත් එක්ක මේ චතුරාර්ය සත්‍ය දකිනවා. මාර්ගය අරියෂ්ඨාංගික මාර්ගය. එන අනාගත භවයේ දැන් ඒතකොට රවුමක් නේද තියෙන්නේ? රවුම යනවා. රවුම යන්නේ සැප විඳින්න. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කිව්වේ තථාගතයන් වහන්සේ. ආස්වාදයක් තියෙනවා කිව්වා. ආදීනවයක් තියෙන්නේ. ඒ මද ආස්වාදෙ විඳින්නේ කියන විශාල ආදීනවයක් තියෙන්නේ. ආදීනවයට මොහොන දෙන්න වෙනවා. ගැළවීමක් තියෙනවා. කොතනද ගැළවීම? දැන් එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරියද සමුදය අයින් කරන්න ඕන කියන්නේ. හේතු අයින් කරන්න ඕන කියන්නේ. දැන් ඵලයේ භුක්ති විඳිනවනේ. එහෙනම් ඵලයේ භුක්ති විඳින ගමන් ඇයි හේතුව හදන්නේ? ඒ හදන හේතුවෙන්නේ මේ දුක් ටික උරුම කරගත්තේ. හේතුවෙන් තමයි මේ ඵලය උරුම කරගත්තේ. ඒතර ඵලයේ දුක් කියන එක දැන් පේනවා හොඳට. හැබැයි ආ එතනම හේතුව හදනවා. ඔක තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට හේතුව හැදුවොත් එහෙනම් අවිද්‍යාව. ඒතර හේතුව හදනවද එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ඒතර ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව 108 ආකාරයක් තියෙනවා. 108 ආකාරයේ අවසානයේමයි නිවන. සමුදය අයින් කරන්න ඕනේ. කවදා හරි කරන්න වෙනවා. එහෙනම් අපි දැන් අර ඔය ආසාව අතහැරලා තියෙන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹ දරුවෝ ඥාති මිත්‍රාදී නැහනේ. එහෙනම් දුක බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතික්ෂේප කළ වැඩක් වෙන්නේ. අනිවාර්යෙන් කැමැත්තෙන් ගන්න ඉති. වෙන කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේරෙන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් දුක කියන එක කැමැත්තෙන් ගන්න වෙනවා. පැහැදිලිද? දුකෙන් නිදහස් කරන්න බණ කිව්වේ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ දායාද කළේ දුකෙන් නිදහස්. එහෙනම් උච්ඡේද දිට්ඨිය අයින් වෙනවද? පැවැත්ම දැකීම තුළ. ඒතර චතුරාර්ය සත්‍ය දකින්නවනේ. පැහැදිලිව දකින්න ආර්ය සත්‍ය හතර. ඒ තමයි සෝවාන් මාර්ගයේදී චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. අනිත් එක සාස්වත දිට්ඨිය. සාස්වත දිට්ඨිය කියන්නේ අලුතෙන්ම නාම රූප ධර්මයන් උපදිනවද? එහෙම නැත්නම් මේ පුජ්‍යලේක් හේවත් කෙනෙක්ගේ පැවැත්මක් තියෙනවද? පුජ්‍යලේක් හේවත් කෙනෙක්ගේ පැවැත්මක් තියෙනවා නම් ඒ කෙනාගේ පැවැත්ම සිතේ පැවැත්ම හෝ භවයෙන් භවයට යනවා කියලා ගන්නවා නම් සාස්වත දිට්ඨිය. තේරෙනවද? කයෙන් නම් යන්නේ නැති බව හොඳට දන්නවනේ. දැන් සිත යනවා කියලානේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ මං කිව්වා දැන් මුලදී පෙන්වෙත් ඒකනේ සිත යන්නේ නැවම කියලා. මෙතනින් චුත වෙනවත් එක්කම අනිත් තැනින් පටන් ගන්නවා කියන එකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. මේ භවයෙන් අනාගත භවයට යන්නේ. හැබැයි කර්ම වේගය තියෙනවා. මෙතනින් පටන් ගන්නකොට මේ කර්ම වේගය ඒක තියෙනවා. අලුතෙන්ම නේද නාම රූප උපදින්නේ. අලුතෙන් උපදින්නේ. ඒ කොහොමද? දැන් කෙස් මේ බණහඬ වාඩි වෙන්නකොට තිබ්බ කෙස්ද දැන් තියෙන්නේ නෑ. කම්මචිත්ත ඍතු ආහාර කියලා ප්‍රත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දාන්නයි. ඒ ධර්මතා හතර දිනකට පස්සේ ප්‍රත්‍ය වෙනවද? සුමානයකට පස්සේ ප්‍රත්‍ය වෙනවද? මොහොතක් ක්ෂණයක් පාසා ප්‍රත්‍ය වෙනවද? ක්ෂණයක් පාසා ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා කම්මචිත්ත ඍතු ආහාර. ඒ නිසා පෙන්නනවා තියෙන බව. නැති දෙයක් හැටියට පෙන්නනවා. නැහැ කියලා දකින්න බැරි වෙන්න පෙන්නනවා. ඒකට කියන්නේ මෝහය මුලා කරනවා, අරමුණේ රවට්ටනවා, විඥාණය මායාවකට අල්ල ගන්නවා, තියෙනවා කියලා පෙන්නන්න. නමුත් නැහැ. හැබැයි ආයි හැදෙනවා තමයි හට ගන්න සනෙන් නැති වෙන සනෙන් හට ගන්නවා කියන්නේ. පටිච්චසමුප්පාදයත් ඒ විදිහම තමයි. හට ගන්න සනෙන් නැති වෙනවා ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. එහෙනම් කෙස් කියන ධර්මතාවය චිත්තක්ෂණ 17ක ආශ්‍රයක් වින්දනය කරන්නේ ඇති වෙන සනෙන් නැති වෙන සනෙන් හට ගන්නවා. හටගන්නේ කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන්. අලුතෙන් නෙමෙයි උපදින්නේ. උපදින සනෙන් නැති වෙනවද? උපදින සනෙන් නැති වෙනවා. එහෙනම් කොහොමද ආත්මයක් කියන්නේ? ඒ කියන්නේ භවයෙන් භවයට යනවා කියන්නේ කොහොමද? නෑ. අලුතෙන්මයි නාම රූප උපදින්නේ. සිත
ඇති වෙන ශරණෙන් නැති වෙනවා. අය නැති වෙන ශරණෙන් ඇති වෙනවා. එහෙනම් අලුතෙන්ම නාම රූප ධර්මයන් උපදින බව දර්ශනය කරගන්න. ඒක තමයි සත්‍ය. ඒක තමයි සිද්ධ වෙන සිදුවීම. ඒක තමයි න්‍යාය. නිවැරදි න්‍යාය. ධර්මය ඒ සත්‍යගත ධර්ම. එහෙනම් ඇති වෙන ශරණෙන් නැති වෙනවා. නැති වෙන ශරණෙන් ඇති. අලුතෙන් උපදින ශරණෙන් අතුරුදහන්. උපදින ශරණෙන් අතුරුදහන්. ආයි දකින්න නෑ ඒ නාමයත් ඒ රූපයත්. ආයි තියනවද? ඒ නාමයත් ඒ රූපයත් ආයි දකින්න නෑ. ආයි අලුතෙන් උපදින්නේ ආයි රූපය. අරේ ප්‍රත්‍යනේ සහයෝගය දෙනවනේ ආහාරය දෙනවනේ උදව් කරනවනේ. කම්ම චිත්ත ඍතු ආහාර. ඒ අලුතෙන් උපදිනවා. උපදින ශරණෙන් නැති වෙනවා. සිතත් ඒ වගේ. අසයි රූපය නිසා හැදුවා සිත. චිත්තක්ෂණයෙන් ඉවරයි. ආයි හදනවා. මායසයි රූපේ සම්බන්ධයි. ආයි හදුවා සිත. හදන ශරණෙන් නැති වෙනවා. හදන ශරණෙන් නැති වෙනවා. එන ශරණයක් පාසා අලුතෙන්ම නාම රූප උපදින ශරණෙන් නැති වෙනවා. එන සාස්වත දිට්ඨි. සාස්වත දිට්ඨි කියන්නේ ස්ථිරව පවතිනවා කියන එක. නොවෙනස්ව තියෙනවා කියන එක. ස්ථිර පවතින දෙයක්. ඒක තමයි සාස්වත දිට්ඨි කියන්නේ. ස්ථිර පවතින දෙයක්. දැන් ස්ථිර පවතිනවා. එහෙනම් අලුතෙන්ම නාම රූප උපදින බව දර්ශනය කරගන්න බැරි. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය මොකක්ද? හේතුන්ගෙන් හටගන්න ශරණෙන් නැති වෙනවා. ආයි හේතුන්ගෙන් හටගන්න ශරණෙන් නැති වෙනවා. අලුතෙන්මයි උපදින ශරණෙන් නැති වෙනවා. ආයි අලුතෙන් උපදින ශරණෙන් නැති වෙනවා. ජීව විඥාණය හටගන්න ආහාරයක් තිබ්බ ගමන් ශරණෙන් ඉවරයි. ආයි ආහාරයක් තියෙනකොට ආයි හටගන්නවා. එහෙනම් මේ නාම රූප ධර්මයන් ඇති වෙන ශරණෙන් නැති වෙන අලුතෙන් උපදින බව හොඳට දර්ශනය කරගන්න පැහැදිලි කරගන්න ඉතින් අනන්ත ප්‍රමාණය පිළිබඳව විස්තර පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතකොට සාස්වත දිට්ඨි නැහැ. ඒතර උච්ඡේද දිට්ඨිය නැහැ, සාස්වත දිට්ඨි නැහැ. ඒකට ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියන්නේ දැන් මේකත් කියලා දීලා තියෙනවා ඕනතරම්. සෝවන්නේ නම් මේක අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒතර සාස්වත දිට්ඨිය නැති වෙන්න ඕනේ, උච්ඡේද දිට්ඨිය නැති වෙන්න ඕනේ, ආත්ම දිට්ඨිය නැති වෙන්න ඕනේ. ආත්මය රූපය ආත්මය කියලා දාගත්තා. රූපය ආත්මයද? ආත්මය කියන්නේ සදාකාලික වෙනස් නොවන ස්ථිර දෙයක්. ඒක තමයි ආත්මය කියන්නේ. සදාකාලික ස්ථිරව වෙනස් නොවන. තමාගේ කැමැත්ත හැටියට පවතින. ඒකයි ආත්මය කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවතිනවද? සදාකාලිකද? ස්ථිරද? වෙනස් වෙන්නේ නැද්ද? අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එන රූපය ආත්මයට දාන්න බෑ. තමා රූපවත් කියනකොටම දිට්ඨියට වැටිලා ඉවරයි. තමා රූපවත්. තමා කියලා කෙනෙක් ඉන්නවද? ද සතර මහා ධාතු. මොකද්ද තියෙන්නේ? කෙස්ලම් නියදත් සම්මස්නහර මේ මොනවාද තියෙන්නේ? සතර මහා ධාතු. ඒක කොහොමද තමා කියන්නේ? ඒතර ආත්මය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව චිත්තක්ෂණ 17යි. ඉතින් සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයටනේ ආත්ම කියන්නේ. තමගේ වශයෙන් පවතින දෙයට ආත්මය කියන්නේ. නෑනේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා. ඇසේ ආයශ චිත්තක්ෂණ 17යි. කනේ ආයශ, නාසය ආයශ, දිවේ ආයශ, ශරීරය ආයශ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා. එහෙනම් අනිත්‍යයි. අස්තිරයි తాවකාලික තමාගේ වශයෙන් නෙමෙයි පවතින්නේ. තමාගේ වශයෙන්ද කම්මචිත්ත ඍතු ආහාරද? කම්මචිත්ත ඍතු ආහාර. තමාගේ වශයෙන් නෑනේ. එහෙනම් ආත්මයට දාන්න බෑ රූපේ. තමා රූපවත් රූපය තුල තමා ඉන්න. තමා තුල රූපය තියෙනවා. ඔය හතරෙන් එකකටවත් ගන්න බෑ. තමා තුල රූපයක් නෑ, රූපය තුල තමාත් නෑ. තමා රූපවත්ුත් නෑ. රූපය ආත්මයක් නෙමෙයි. නිවැරදිව දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. රූපය ආත්මයට දැම්මොත් සක්කාය දිට්ඨිය. තමා රූපවත් කිව්වොත් හිතුවොත් සක්කාය දිට්ඨිය. රූපය තුළ තමා ඉන්නවා කියලා හිතුවොත්
සක්කාය දිට්ඨි. තමා තුළ රූපය තියෙනවා කියලා හිතුව සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි. මේ සක්කාය දිට්ඨි එනසවන්නේ. ඒකයි ආත්ම දිට්ඨිය අයින් කරන්න කියන්නේ. ඒතර සාසත දිට්ඨිය අයින් වෙන්න ඕනේ, උච්ච දිට්ඨිය අයින් වෙන්න ඕනේ, ආත්ම දිට්ඨිය අයින් වෙන්න ඕනේ. වේදනාව ආත්මයට දාන්න බෑ. වේදනාව ආත්මයක්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න චිත්තක්ෂණ දෙකයි. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි, එහෙන් විඳින වේදනාවටත් එක චිත්තක්ෂණයයි. චිත්තක්ෂණ දෙකයි. කන මූලික වෙලා විඳින වේදනාවටත් එක චිත්තක්ෂණයයි, ඒ ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි. ආත්මයට කොහොමද? ආත්මය කියන්නේ නොවෙනස් එකක්. ස්ථිර එකක්. පවතින එකක්. තමගේ වශයේ තියෙන එකක්. තමාට ඕන විදිහට හැදෙන එකක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්නේ බෑ. තමා කියනකොට වැරදි. දික්කිනේ. චක්ක සංපස්සජා වේදනා. සෝත සංපස්සජා වේදනා. කාන සංපස්සජා වේදනා. ජීව සංපස්සජා වේදනා. කාය සංපස්සජා වේදනා. මනෝ සංපස්සජා වේදනා. මේ කොහොමද ආත්මයට දාන්නේ? අර මුලින් ඉදිරිපත් වෙන ධර්මයන් ඉදිරිපත් වුනේ නැත්නම් කොහොමද හැදෙන්නේ වේදනාව? එන හේතු ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. ඒතකොට තමා කිව්වොත් හරිද? තමාද විඳින්නේ වේදනාව. ස්පර්ශ ප්‍රත්‍යය. වේදනාවක් මේ තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුල තමයි ඉන්නද? තමා තුල වේදනාවක් තියෙනවා. ඒත් නෑ. එහෙනම් දර සංඥාව ආත්මේද? නෑ. සංඥාව කියන්නේ හඳුනාගන්නේ. ඒක සිතක් විතරයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න සිතුවිල්ලක් විතරයි. ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ නොවෙනස් එකක්. තමගේ වශයෙන් තමගේ කැමැත්ත හැටියට පවතින එකට තමයි ආත්ම කියන්නේ. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කියන්න බෑ. සංඥාව තුළ තමා ඉන්නවා කියන්න බෑ. තමා තුළ සංඥාවක් තියෙනවා කියන්න බෑ. පුළුවන්ද කියන්නේ? සිතුවිල්ල. චිත්තක්ෂණ දෙකයි ස්පර්ශයටයි හඳුනා ගැනීමට. එක චිත්තක්ෂණ දෙක එකද බෙදෙනවා. ඇතිව නැති වෙනවා. තමගේ වශයෙන් නෙමෙයි නේ. අනිත්‍යනේ. අස්තිරනේ. తాවකාලිකනේ. ඒ අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය කියන්නේ ඇති වෙනසයි නැති වෙනවා. ඉතින් දුකයි. දැන් මොන හරි දෙයක් වටින දෙයක් නැති වුනහම දැන් දුක නැද්ද? දුකයි. ඉතින් එහෙනම් මේකත් එහෙමම තමයි. නැති වුනහම දුකයි. ඒතර වේදනාවක් ඇති වෙනසනේ නැති වෙනවා. අයන එක දුකයි. ඒකයි දුකටයි කියන්නේ. සංඥාවක් ඇති නැති වුනහම දුකයි. තියෙන සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කියන්න බෑ. සංඥාව තුළ තමා කොහෙද තමා කියලා කියන්නේ නැතු. සංඥාව තමා හිතනකොටම දිටි. දිටියට බහැලි ඉවරයි. ඒතකොට සක්කාය දිටි. ප්‍රත්‍යයෙන් හටගන්නේ. සහයෝගයෙන් හටගන්නේ. උදව්වෙන් හටගන්නේ. ආහාරය, ස්පර්ශ ආහාරය. ප්‍රත්‍ය වෙනවා. රක්ෂණයෙන් ඒ ඉවරයි. ආරයටත් බෑ ස්පර්ශය. ආයතත් චිත්තක්ෂණය ඇති වෙන තියෙනවා. හරි? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැතිවීම තමයි දුක කියන්නේ. නැති වෙනවා කියන්නේ අනිත්‍යයි. ශනියතර නැති වෙන එක අනිත්‍යයි. ඒ නිසා තමයි දුකයි කියන්නේ. නැති වුණාම දුකයි අඬනවා ඊට පස්සේ. දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා. හරියට හඳුනා ගන්න බැරි වුණා. අරමුණ හරියට ගන්න බැරි වුණා. හරියට විඳින්න බැරි වුණා. විදීමේ සිත හරියට හදන්න බැරි වුණා. දුක නෙමෙයිද? ඒක තමයි වේදනාවක් දුකයි කියන්නේ. සංඥාවක් දුකයි. සංස්කාර ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ඒකත් දුකයි. සංස්කාරනේ හදන්නේ ඊගා භවයක්. භවයකට ප්‍රත්‍ය වෙන්නේ. සංකාරපච්ච විඥාන. සංකාර නිරෝධ විඥාන නිරෝධෝ. එතකොට එන සංස්කාරාත්මයට දාන්න පුළුවන්. තමා සංස්කාරවද? තමා තුළද සංස්කාර තියෙන්නේ. ප්‍රසිතවිලක් විතරද? ස්පර්ශය ප්‍රත්‍යයෙන් හට ගන්න සිතවිල්ලක් විතරද? චිත්තක්ෂණේ කායසෙත්. චිත්තක්ෂණ කායිත සිතවිල්ලක් විතරයි. තමා සංස්කාරවත් කිව්වොත් සක්කාය දිට්ඨිය. සංස්කාර තුළ තමයි ඉන්නවා කිව්වොත් සක්කාය දිට්ඨිය. විඥානේ ආත්මේ. නෑ. ආත්මය කියන්නේ යනවා කියන එක තමයි අර මම මුලින්ම කිව්වේ. මෙහෙන් යන්නේ එහාට. එහෙනම් ආත්මයක් තියෙනවා.
ආත්මයක් නැහැ. යන්නේ විඥානයත් යන්නේ. මෙතන නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන ශරණයෙන් අතනින් පටන් ගන්නවා. මෙහෙන් යන්නේ එහාට. පටන් ගන්න කර්ම බලයත් එක්ක. ඒකයි. කර්ම බලයෙන් තමයි පටන් ගන්න. කර්ම නැත්තම් යාට පටන් ගන්න බෑ. එයා නිවෙනවා. ඒ තමයි නිවීම කියන්නේ. නිවුණ කියන්නේ ඒකයි. නිවන කියන්නේ ඒකයි. ආයි පටන් ගන්න බෑ. පටන් ගන්න කර්මයකින් බලය දීලානේ. මෙතන නිරුද්ධ වෙනවත් එක්කම අතනින් පටන් ගන්න කර්මයෙන් බලය දීලානේ. ඉතින් බලයක් නැතුව පටන් ගන්න බෑ. දැන් විදුලිය නිපදවන්න බලයක් ඕනේ. බලය දුන්නේ නැත්නම් ගල් අඟුරු ඕනේ, පොඩි ඉසල් ඕනේ, එක්ක ජලය ඕනේ. දෙවියන්ටයි බලය දෙන්නේ. බලය දුන්නේ නැත්නම් විදුලියක් නැහැ. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? ඒතර අලුතෙන් පටන් ගන්න. දැන් විදුලිය පව කට්. අපි කියමු දැන් ශනේ විදුලිය නැති වුණා. දැන් ආයෙ දෙන්න නම් බලයක් දැන් ආයෙ පටන් ගන්න ඕනේ අලුතෙන්. ඒක අතුරු දහන්නේ. දැන් කොහරි ගිහලා රැඳුණාද? නෑ ඒක අතුරු දහන්න. ආයෙ නෑ කොහොමද දකින්නේ ඒක? විදුලිය. ඒකනේ කට්. එතකොට ඉතින් ආයෙ පටන් ගන්න ඕනේ. ඉතින් පටන් ගන්න ඕන බලයක් දෙන්න ඕනේ. බලය එක්ක ඩීසල්, එක්ක ගල් අඟුරු, එක්ක ජලය. එහෙනම් මේක හැමම තමයි. මොකද්ද බලය? ආයෙ පටන් ගන්න වෙනවා. කර්ම බලය. අය තමයි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර. අන්න බලය. ඉතින් හදලා නැති. ඒ නිසා තමයි කම්ම නියම චිත්ත නියම. සංඛාරපච්චය විඥාන. ඒතර සංඛාර නිරෝධා විඥාන නිරෝධ. අනවිඥානේ නිරුද්ධයි. ඒ බලය නැණි. ආයි බලය දෙනකම් විදුලිය නැහැ. ආයි විදුලිය එන්න නම් ආයි බලය දෙන්න ඕනේ. එතකොට එහෙනම් කර්ම බලය ආයෝනි ආයි පටන් ගන්න. හැබැයි මෙහෙන් ගියේ නෑ යාට. තේරෙනවද? මෙතන සම්පූර්ණයෙන් අතුරු දාන්න. සියල්ල අතුරු දාන්න මෙතන. ආයි බලයක් දුන්නාම ආයි පටන් ගන්න. ඒතර බලය කර්ම බලයයි. කර්මයට යන්නේ මෙහා පැත්තට. මේක හරි සූක්ෂමයි. හරි සියුම්. මේ චුති ප්‍රතිසන්දි ක්‍රමය. බහද්දට ගැඹුරින් විමසොත් තේරෙනවා. එහෙනම් විඥානේ ආත්මයට දාන්න බෑ. තමා විඥානවත්. තමා කියලා කෙනෙක් නෑනේ. නාම රූපච්ඡ විඥානයි. වේදනා සංඥා සංකාර පවතිනවා නම් එහෙනම් රූපයත් එක්ක සම්බන්ධ වෙන විඥානේ තියෙයි. විදීමත් නැත්තම් හඳුනා ගැනීමත් නැත්තම් සංස්කාරයක් නැත්තම් රූපයක් නැත්තම් විඥානයක් වෙන්නද? කොහොමද? වෙතියනක් වේදනා සංඥා සංකාර විඥාන කියන හතර තියෙන රූපතල එච්චරයි. වෙන කොහොමද? විඥානේ යාමක් කීමක් ගැන කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියන එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. රූපේ ආධාරය නැතු, වේදනාවේ ආධාරය නැතු, සංඥාවේ ආධාරය නැතු, සංස්කාරයන්ගේ ආධාරයෙන් නැතුව විඥානයේ යාමක් ඒමක් ගැන කියනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මහණෙනි මේක සිද්ධ වෙන්නේ නැහැ ලෝකේ. එහෙනම් නාම රූපච්ඡ විඥාන. නාම රූප දෙකයි විඥානයේ ප්‍රත්‍ය. ප්‍රවෘත්තියේදී ප්‍රතිසන්දියේදී සංකාරපච්ච විඥාන. විඥානපච්ච නාම රූප. එතන. ඒතර ප්‍රවෘත්තියේදී නාම රූපච්ච විඥාන. පැහැදිලිද? එහෙනම් විෂයාකාර ආත්ම දිට්ඨිය විෂයාකාරයක් තියෙනවා. රූපයට හතරයි. රූපය ආත්මයේ වශයෙන් ගන්නවා. තමා රූපවත් කියන රූපය තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ රූපය තියෙනවා කියලා හිතනවා. හතරයි. ආත්ම දිට්ඨිය. වේදනාව ආත්මය කියලා හිතනවා. තමා වේදනාවක් කියලා හිතනවා. වේදනාව තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ වේදනාවක් තියෙනවා කියලා හිතනවා. වේදනාව පිළිබඳව දිට්ඨිය හතරයි. සංඥාව ආත්මය කියලා හිතනවා. තමා සංඥාවක් කියලා හිතනවා. සංඥාව තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ සංඥාව තියෙනවා කියලා හිතනවා. සංඥා පිළිබඳව දිට්ඨි හතරයි. ආත්ම දිට්ඨි හතරයි. සංස්කාර ආත්මය කියලා ගන්න. තමා සංස්කාරවත් කියලා ගන්න. සංස්කාර තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ සංස්කාර තියෙනවා කියලා හිතනවා. සංස්කාර පිළිබඳව දිට්ඨි හතරයි. ආත්ම දිට්ඨි හතරයි. විඥානය ආත්මය කියලා හිතනවා. තමා විඥානවත් කියලා හිතනවා. තමා තුළයි මේ විඥානය තියෙන්නේ කියලා.
නෑ. මේක ඇතුලේ ඒකයි අපි කියන්නේ මේක ඇතුලේ සිතකුත් නෑ කියලා. සිත විඥානය කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. සිත විඥානය මනස මේක ඇතුලේ නෑ. හේතුන්ගෙන් හැදෙන්නේ. එහෙනම් විඥානයේ ආත්මය. තමා විඥානම. විඥානයේ තුල තමා තුල විඥානය තියෙනවා. ආත්ම දිට්ඨිය 4යි. 4 5ක් 20යි. 20 ආකාර ආත්ම දිට්ඨිය. සක්කාය දිට්ඨිය. උච්ඡේද දිට්ඨිය දුරු කරා සාසත දිට්ඨිය දුරු කරා ආත්ම දිට්ඨිය දුරු කරලා බලන්න මොකද වෙන්නේ කියලා කොතනද ඉන්නේ කියලා. එයා තවත් යයිද වෙන වෘතවලට වෙන පිළිගැනීම් වලට වෙන ඇදහිම් වලට. ගිහින් වැඩක් වෙයිද? චතුරාර්ය සත්‍යම කියවනේ දැන් උච්ඡේද දිට්ඨිය. දුක ළඟම හේතුව තියෙනවා. දුක ළඟමයි තියෙන්නේ. ඒ තමයි දුක්ඛාරය සත්‍ය සමුදය සත්‍ය. එහෙනම් හේතුව ආශ්‍රව නිරෝධයි. ඒ දුක්ඛ නිරෝධයි. එහෙනම් දුක් විඳ විඳ ආයි හදන්නේ ආශ්‍රව නෙමෙයිද? ඒක තමයි මෝහය. මහා මෝහයමයි. අවිද්‍යාවමයි. ඒ තමයි අවිද්‍යාවේ ස්වභාවය. දුක් විඳ විඳ දුක කියලා දැන දැන දුක හොඳට තේරෙනවා. හැබැයි ආයි ඒකට අවශ්‍ය කරන හේතුව හදනවා. සමුදය හදනවා. යංකින්ච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. යදනිච්ඡන්තං දුක්ඛ. පැහැදිලිද කියන්නේ? දසවන් මාර්ගය ඵලයේ කොතනද තියෙන්නේ? ඵලයේදී සෝවාන් ඵලයේදී චතුරාර්ය සත්‍ය දකින්නවද නැද්ද? එක මේ ළඟමයි තියෙන්නේ. දුක්ඛාරය සත්‍ය එතනමයි තියෙන්නේ හේතුව. සමුදය සත්‍ය. ඒ තෘෂ්ණාව හේවත් ආශ්‍රව. ඒතර ඒක නැති කරන්න ඕනේද නැද්ද? ඒක නැති කරන්න ඕනේ. ආය ආශ්‍රව වලට දුක ප්‍රත්‍ය කරගත්තොත් මේ විඳින දුකම ආය ආශ්‍රව වලට ප්‍රත්‍ය කරගන්න. ඒ කාමයන්ට ඇලෙනවනේ. මේ දුක් විඳ විඳම. ආය භවයන්ට ඇලෙනවනේ. මේ දුක් විඳ විඳම. ඒතර මේ භවයේ දුකයි කියලා දැන් හොඳට තේරෙනවා. හැබැයි ආයි ඒ කාමයන්ටයි භවයන්ටයි ඇලෙනවා. දීටි වලට ඇලෙනවා. ඉතින් ආය ආශ්‍රව. ඒතර ආය ආශ්‍රව විද්‍යාවට ප්‍රත්‍යයයි. ඊට පස්සේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. ඉතින් ආය යනවා ගිහිල්ලා ආය ජරා මරණ ශෝක පරිදේව. ආයි. දැන් එතනම නෙමෙයිද තියෙන්නේ. සෝවන් ඵලයේ දකින්න. දුක්ඛාරය සත්‍ය. ඒ කියන්නේ නියත වශයෙන්ම පිළිගන්න මේක ආර්ය සත්‍යයක්. මේ ආශ්‍රව සේව චන්ද්‍රාගේව තෘෂ්ණාව මේක තමයි හේතුව. එතකොට අප ඵලයෙන් නවත්තනවා හේතුව ආයි හදන්නේ. ආශ්‍රව ඒ කියන්නේ ආය ඇලෙන්නේ කියන්නේ තණ්හාව නැහැ කියන්නේ. ඒතකොට 108 ආකාර තෘෂ්ණාවගේ අවසානයමයි නිවන කියන එක පැහැදිලිවම දේශනා කරා. රාගයේ අවසානයයි නිවන. රාගය ඇලෙන්නේ. රාගය කියන්නේ ඇලෙනවා. රාගයක් නැත්තම් ද්වේෂයකුත් නැහැ. රාගයයි ද්වේෂය නැත්තම් මෝහයකුත් නැහැ. එතන නිවනයි. පැහැදිලිද? ඒක අද මිටටි බණ කියන්නේ අද පාන්දර 6ට බණක් කිව්වා 6 ඉඳන් 7 වෙනකම්. ආයි දාන වර්ණ දරන්නේ 4:00 ඉඳන් 8:00 වෙනකම් බණක් කිව්වා. ආයි 9 ඉඳන් 10 වෙනකම් බණක් කිව්වා. දවසේ බණ 5ක් කිව්වා. ප්‍රඥා නාලිකාවට. බණ 8යි දැන් මේකයි 9. ඉතින් පැහැදිලිද? ඒ කියන්නේ දැන් මම කෙටියෙන් කියන්නේ මම දැන් මේවා එකින් එක අති දීර්ඝ වශයෙන් විස්තර කරලා කියන්න පුළුවන්. නමුත් දැන් අවශ්‍ය නැහැ මේ ධර්ම දේශනා 68ක් මම දේශනා කරලා තියෙනවා මේ ධර්ම දේශනාවත් එක්ක මේ ධර්ම දේශනාව තුළ මේකට අදාළ සියලු කරුණු අතීත දේශනාවල තියෙනවා. තියෙනවනේ? පැහැදිලිවම තියෙනවනේ? එහෙනම් දැන් තමන් අධිගමයට මාර්ගඵලයට ඇවිල්ලා නැත්තේ ඇයි කියන එක තමන්ගේ විමසන්න. පුළුවන් නේද තමන්ගේ විමසන්න? ඇයි මම මෙතනට ඇවිල්ලා නැත්තේ තාම? කෙලෙස් වරන්ස. ආශ්‍රව නිසා දුක හැදෙන බව හොඳටම දන්නවා. දුක විඳ විඳ ආය ආශ්‍රව හදනවා. ආය හේතු හදනවා. ඒක දකින්න ලස්සනට. ඒක තමයි මේ සෝවාන් මාර්ගයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය තියෙනවා. අපි මේ ඊට කලින් අනන්ත කිව්වා.
පැහැදිලි කරා මේ පටිච්ච සමුප්පාදයමයි මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ කියලා. නැද්ද? එහෙමයි. පටිච්ච සමුප්පාදය තුළ චතුරාර්ය සත්‍ය නැද්ද? සම්පූර්ණයෙන් තියෙනවා. තියෙනවා. නේද? හේතු ප්‍රත්‍ය කියන්නේ මේකනේ සවන්නාසි. චතුරාර්ය සත්‍යනේ. ඉතින් මේ හැමදාම දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඕනම පත්‍රිකාවක තියෙන්නේ ඔය ටික තමයි තියෙන්නේ. මේ භවයේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඉතින් දැන් මේ භවයේනේ මේක තියෙන්නේ. නැද්ද? එහෙමයි සවන්න. ආ? පැහැදිලිද කියන එක? පැහැදිලි නේද කියන එක? බොහොම පැහැදිලි සවන්නාංශ. එහෙනම් මේක වැඩි මේ දුකෙන් නිදහස් වෙන්න වෙන මගක් තියෙනවද? නෑ. මගක්. සතයි. ආගත දහම තමයි. ඒතකොට දැන් මෙතන තියෙනවනේ අරංග හතර. සද්ධර්ම ශ්‍රවණය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිවෙත. ඒතර සීල සමාධි ප්‍රඥානි. යෝනිසෝ මනසිකාරය මන නුවණ. දැන් මේ අංග හතර හරිද එතකොට? හරි සවන්නාංශ. එහෙමයි. සවන්නාංශ ඔය අංග හතර සම්පූර්ණ වෙනකොට ඇත්ත වශයෙන්ම හරිද අංග හතර එතකොට? ඒතකොට අංග හතරක් තියෙනවා. හැබැයි ඵලය තාම ලැබිලාද? ඵලය ලැබිලා නැහැ සවන්නාංශ. ඒක සවන්නාංශ ලබන්නේ එහෙමයි. සවන්නාංශ ඵලය ලැබෙනකොට එතකොට අංග හතර සම්පූර්ණ වෙනකොට එතකොට අර සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන තුනත් එහෙම් පිටිම වෙනස් වෙනවා. ශාස්ත්‍රය කළා. මම සද්ධර්මයේ ශ්‍රවණය කළා. මම පිළිවෙතේ හිටියා. මම මනාව නුවණ මෙහෙව්වා. එයාට තේරෙන්නේ නැද්ද? මාර්ගය ඵලයට ආපු කෙනාට තේරෙනවද නැද්ද මම මේ අංග හතරත් එක්කයි ආවේ කියලා? තේරෙනවා. පැහැදිලිවම තේරෙනවා. ඉතින් එහෙනම් දැන් ඒතර පොඩි දුර්වලතාවයක් තියෙන්නේ. දැන් මම දන්නවා හොඳට. දැන් මේ බණහන මේ සියලු දෙනා ගාම තියෙන බොහොම පුංචි දුර්වලතාවයක් තියෙන දැන්. දැන් ගොඩාක් අයින් කරලා තියෙන ඉවත් කරලා තියෙන්නේ. හැබැයි තව පුංචි දුර්වලතාවයක් තියෙනවා. මන නුවණ යෝනිසෝ මනසිකාරය මන නුවණ. පිළිවෙතක් තියෙනවා මම දන්නවා. ඒතකොට විදර්ශනා ප්‍රඥාව. එහෙනම් විදර්ශනාව තුළින් නේද නිවන් දකින්නේ? විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. ප්‍රඥාව කියන්නේ අවබෝධය. එතකොට භාවනාව කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණය. දැන් බුද්ධියෙන් නෙමෙයිද මේ පරීක්ෂණය කළේ මේක? මේ රවුම යන ආකාරය. ඒතර මේ ආත්ම දිට්ඨිය අයින් කරන ආකාරය බුද්ධියෙන් නෙමෙයිද කරන්නේ පරීක්ෂණය? ඒක උකට තමයි භාවනාව කියන්නේ. විදර්ශනා භාවනාව. ඒකට කියන ප්‍රඥා භාවනාව. සමත භාවනා සමාධි භාවනා. විදර්ශනා භාවනා ප්‍රඥා භාවනා. විදර්ශනා ඇති කරන්නේ ප්‍රඥාව. ඒතර ප්‍රඥාව සම්පූර්ණ වෙනකොට අනිවාර්යයෙන් අධිගමයට එන්න ඕනේ. මාර්ගඵලයට එන්න ඕනේ. එහෙනම් දුක්ඛ හා හේතුව එක ළඟම නේද තියෙන්නේ? ඉතින් දැන් දෙකටම ඊට දෙනවද? දැන් හේතුව අයින් කරනවද? හේතුවනේ. දැන් ඵලයේ දුක්. දැන් ආයි දුක් විඳ ආයි හේතුවට ඉඩ දුන්නොත් ඉතින් ආයි අර රවුමේ තමයි යන්නේ. මේ චිත්තක්ෂණ කීයද රවුමට යන්නේ? රවුමක් යනවා කියලා කියන්නේ මේ කාම ලෝකයටත් ගිහිල්ලා රූප ලෝක මේ දිව්‍ය ලෝකයටත් ගිහිල්ලා රූපාවචර බ්‍රහ්ම ලෝකයටත් ගිහිල්ලා රූපතලයටත් ගිහිල්ලා අමනුෂ්‍ය ලෝකයටත් ඇවිල්ලා තිරිසන් ලෝකයටත් ගිහිල්ලා ප්‍රේත ලෝකයටත් ගිහිල්ලා නිරයටත් ගිහිල්ලා එන රවුමක් නෙමෙයි මේ කිව්වේ. මේ රවුම යන්න කොච්චර වෙලාද යන්නේ? චිත්තක්ෂණ එකයි. මේ රවුම යන්න එච්චර වෙලාවක් කියන්නේ නැහැ නේ. එහෙනම් නවත්තන්න කොච්චරලා යනවද? චිත්තක්ෂණ එකයි. මේ තමයි රහතන් වහන්සේලා ශණයෙන් අතහැරිය කියන්නේ සියල්ල. පදානේ ශණයෙන් අතහැරිය. තෘෂ්ණාව ශණයෙන් අතහැරිය. ඒකනේ දාරුච්චිරිය. සන්තති යමතිලා දාරුච්චිරියල. ලපුකුසාතිල. ශණයෙන් අතහැරිය. ශණේ යන්නේ අතහැරිය. දරතහැරපු දේ ආය අල්ලන්නේ. දැන් අපි කරන්නේ අතහරින්නත් ඕනේ කියලා කල්පනා කරනවා. අපෝ අතහරින්න ඕනේ මේක හරියන්නේ.
අතහරින්න ඕන කිය අයල්ල. නැද්ද? එහෙමයි සර්. දැන් අද මේ බණ ඇහුවා දැන් හොඳටම දන්නවා අතහරින්න ඕන කියලා. තාපයක් යන්න ඉස්සලා අයල්ල ගන්න. සානස ඇහෙනවද මහා සානස? හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා. සාන මම හිතන්නේ අපේ වරද තියෙන සානස අපි ධර්මය දන්නවා. මානසිකාරය කරන එක විතරයි කරන්නේ අපි මේ මම හිතන්නේ නුවණින් ඒක අපි විදර්ශනා කළාට සානස විදර්ශනාව අපිට විදර්ශනා කෙරෙන්නේ නැහැ සානස. නැත්නම් නුවණින් දකින්න නැති නිසායි අපි මේ වගේ සංසාරේ යන්නේ නේද සානස? අනිවාර්යෙන්. අනිවාර්යෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ නුවණ හරියට යෝනිසෝ මනසිකාරය. මනා නුවණ හරිය තැනට ගෙනාවේ නැතා. ඒකයි. ඒක නේද? දැනුම තියෙනවා නුවණ නැහැ. දැනුම තියෙනවා. දැනුම තියෙනවා. හොඳට දැනුම තියෙනවා. මම දන්නවා. හොඳට දැනුම තියෙනවා. ඒක දැනුමේ ප්‍රයෝජන ගන්න. ඒකයි විෂයාකාර ආත්ම දිට්ඨිය. එතකොට සාස්වත දිට්ඨිය, උච්ඡේද දිට්ඨිය, ආත්ම දිට්ඨිය අයින් වුණොත් එයා යයිද තවත් දිට්ඨි වලට? වෙන මොන දිට්ඨියටද යන්න තියෙන්නේ? සම්මා දිට්ඨිය. අන්න ඇවිල්ලා තියෙනවා එතකොට. එතකොට ඇවිල්ලා තියෙන එතනට තමයි. සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙන්නේ එතකොට. එතකොට සියලු දිට්ඨි ඉවරයි. උච්ඡේද දිට්ඨි 44යි, සාස්වත දිට්ඨි 18යි, 62යි දිට්ඨි. දිට්ඨි 72ම ප්‍රතික්ෂේප කළ තථාගතයන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධම, හේතුඵලවාදය. හේතුඵල ධම. ඒ තමයි ඒතර විෂයාකාර ආත්ම දිට්ඨිය. ඒකයින් කළාම යා කර්ම ගොඩාක් ශේකල ඉවරයි. යා නිරේ යන්නේ ආයි කවදාවත්. යාව අපායට දාන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. යාට പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ යාට ආයි මේ සරිසරීමක් ආයි නැහැ. ඒවා වැහුවා එහෙම් පිටින්ම. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නේ ශක්‍රිත රජ වෙනවට වඩා, සක්‍ර දේවේන්ද්‍ර වෙනවට වඩා, මහා බ්‍රහ්මයා වෙනවට වඩා, රටක් පාලනය කරන අධිපති කෙනෙක් වෙනවට වඩා සෝතාපට්ටි ඵලං වරා. සෝතාපට්ටි ඵලෙ උතුම්. පැහැදිලි නේද කියපුවා? පැහැදිලිද කියපුවා? පැහැදිලි ස්වාමීන් ඔව්. ඉතින් ධර්මයේ වැරද්දක් තියෙනවා. ස්වාමීන් එක ප්‍රශ්නයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ අර මූලිකව කිව්වනේ ස්වාමීන් අපි වර්තමාන භවය මේ අතීත භවයයි වර්තමාන භවයයි ගැන කතා කරනකොට ප්‍රතිසන්දි විඥානයත් එක්ක වර්තමාන භවය කියන්නේ අනාගත කියන්නේ දැන් වර්තමාන භවය හැදෙනකොට කර්මය ගෙනියන්නේ නැහැ කිව්වා. එතකොට ස්වාමීන් කර්මය අතීත කර්ම කොහොමද විපාක දෙන්නේ? එතන අපි ඒක තමයි මම දැන් උදාහරණයක් කිව්වේ මෙතන පටන් ගන්න බලයක් ඕනේ. විඥාණයට බලයක් ඕනේ. විඥාණයට බලයක් වුණාම තමයි ඒක කර්ම විඥානයක් වෙන්නේ. නැතුව කර්ම විඥානයක් වෙන්නේ නැහැ. රහතන් වහන්සේට විඥානය ඇති වෙලා නැති වෙනවා. හැබැයි රහතන් වහන්සේ විඥානය කර්ම විඥානයක් වෙලා නැහෙනේ. කර්මය කියන්නේ චේතනා. ඒතර චේතනා කියන්නේ සිතේ බලවත් බව. ඒතර සිත බලවත් කළා නැහැ. ඒ කියන්නේ බලයක් දීලා නැහැ. අර දැන් මම උදාහරණයක් කිව්වේ. එතකොට විදුලියට දැන් විදුලිය ශරණයෙන් නැති වුණොත් එහෙනම් විදුලිය උපදවන්න ආයි බලයක් ඕනේ. නැතු උපදවන්න බෑනේ. එහෙනම් දැන් විඥාණයට ආයි උපදින්න නම් විඥාණයට පටන් ගන්න නම් බලයක් ඕනේ. ඒක තමයි කර්ම බලය. ඒතර කර්මය මෙතනින් යන්නේ නැහැ. ඒ කර්ම බලයත් එක්ක තමයි මෙතන පටන් ගන්න. අලුතෙන් පටන් ගන්න ඒ බලයෙන් තමයි පටන් ගන්න. ඒ තමයි සංකාරපච්චය විඥාන කියන්නේ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. ඒතර සංස්කාර කියන්නේ කර්ම අවසන් නම් විඥාණයට පිටින්න බෑ. විඥාණයට පටන් ගන්න බෑ. ඔව්. එතකොට ඒ කර්ම බලය සමානහංශ පෙර කර්ම දේවල්? ඔව්. පෙර කර්ම. පෙර කර්ම. ඒ තමයි. පෙර කර්ම. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහන්නේනි අස පුරාණ කර්මයක්. ප්‍රත්‍යයන් එක්ව කළ. ඒ කියන්නේ උපකාරයෙන්. ඒ උපකාරය තමයි සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ. ප්‍රත්‍යයන් එක්ව කළ. චේතනාවෙන් පිළියෙල කළ. එතකොට චේතනාව කියන්නේ මොකක්ද? කර්මයයි. චේතනාව කියන්නේ කර්මයයි. චේතනහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවම කර්මය වශයෙන් පනවනවා. ඒතකොට චේතනාවෙන් පිළියෙල කරේ.
විඳීමට වස්තුවක් හැබැයි පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. එහෙනම් සංයුත්ත නිකායේ කම්ම සූත්‍රයේ සංයුත්ත නිකායේ කම්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ලස්සනයි. තර ප්‍රත්‍යයන් එක්ව කළ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය, ආහාරය, සහයෝගය, උදව්ව. ඒ තමයි සුද්ධාෂ්ට කලාපය, සතර මහා ධාතු. මේක නැත්තම් බෑ හදන්න. තර ප්‍රත්‍යයන් එක්ව කළ. පිළියෙල කලේ අඩු වැඩි. යම් දෙයක් පිළියෙල කරන්න අඩු වැඩියක් දානවා. ඒතර අඩු වැඩි පිළියෙල කලේ චේතනා හේවත් කර්මය. සනස ඒක පැහැදිලි සවනහස. ඒක පැහැදිලි පෙර හේතුන් පෙර හේතුන් නිසා තමයි සවනහස අපිට ප්‍රසාද රූප ඇති උනේ. මේ භවයේදී. ඒක හරි. සවනහස මම අහන්නේ පෙර කර්ම කොහොමද විපාක දෙන්නේ කියලා මේ වර්තමාන භවයේ. අතීත කර්ම කොහොමද පෙර මේ භවයේදී විපාක දෙන්නේ කියලා. ඒකනේ ජනක කර්මය. දැන් හතරක් තියෙනනේ. ඒතර ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්ත කර්මය. දීට ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අවසි කර්ම. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. දැන් පිළිබඳ හොඳට දේශනාවක් කරන්න. ජනක කර්මය කියන්නේ මොකද්ද? උපස්තම්භක කර්මය දැන් කියලා දීලා තියෙනවා. එහෙමයි. උපපීඩක කර්මය කියන්නේ මොකද්ද? උපඝාතක කර්මය කියන්නේ මොකද්ද? පැහැදිලි සවනහස. ගරුක කර්මය කියන්නේ මොකද්ද? ආසන්න කර්මය, වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අවශ්‍ය කර්ම කියන්නේ. කාය කර්ම කියන්නේ මොනවද? වචී කර්ම කියන්නේ මොනවද? මනෝ කර්ම කියන්නේ මොනවද? කර්ම විභාගය. දෙකවන වෙන දවසක් කියමු. එහෙමයි හඳුරන්නේ. එහෙනම් සවනහස අපි දැන් අර මේ ප්‍රශ්න තියෙක ටෙක්නිකල් ප්‍රොබ්ලම් තියෙන හින්දා අපි එතකොට ඒකනේ දැන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රතිසන්දියක් ගන්න බුදුරජාණන් වහන්සේ කර්මසිත 29ක් දේශනා කරනවා. ඒ ජනක කර්මය කියන්නේ ප්‍රතිසන්දියක් ගන්න. සත්‍යයට තවත් භවයක අලුත් ආරම්භයක් ගන්න කර්මසිත 29ක්. අකුසල් සිත් 12යි. කාමාවචර මහ කුසල් සිත් 8යි. රූපාවචර කුසල් සිත් 5යි. අරූපාවචර කුසල් සිත් 4යි. එතකොට 12යි 8යි 20යි 5යි 25යි 4යි 29යි. මේ තමයි කර්මසිත. කර්මසිත. ඒතර බලය අසිතර බලය දීලා තියෙන්නේ. ඒ ජනක කර්මය. ඔය 29 ජනක කර්ම. එන ප්‍රතිසන්දිය කරන් දෙන්නේ. ඒතර අකුසල් සිත් 12 പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය. කාමාවචර මහ කුසල් සිත් 8ෙන් දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකය. රූපාවචර කුසල් සිත් 5ෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකය. අරූපාවචර කුසල් සිත් 4ෙන් අරූප තල 4. ඒතර සංකාරපච්චය විඥාන එහෙමයි. සංකාරපච්චය විඥාන. ඒතර බලයනි දුන්නේ. විඥාණයට බලය දුන්නා. ඒ සිත් 29. ඒතර ජනක කර්මය. ඒතර ඉතිරියෙන් උපස්තම්භක සහයෝගය දෙනවා. උපපීඩක පීඩා කරනවා. මම කියවනේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්න කියලා. අර ප්‍රතිසන්දි විඥානය හට ගන්නවත් එක්කම අර යුක්තාණුවේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා රූපයක් පහළ වෙනවා. එහෙමයි. අහලා තියෙනවනේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා රූපයක්. එහෙමයි. ඒ කවුද? එයා තමයි පාලනය කරන්නේ. එයාට තමයි බලය තියෙන්නේ. එතකොට දැන් කර්ම බලයෙන් නෙමෙයිද හටගත්තේ? කර්ම බලයෙන් හටගත්තේ විඥානය. විඥානය හට ගන්නකොටම ජීවිතේන්ද්‍රිය රූපය එතන පහළ වෙන්න ඉවරයි. රූප 27ක් හෝ 28ක් පහළ වෙනවා. නේ? දවර ප්‍රසාද රූප පහක්, ගෝචර රූප නම් බාහිර ඒවානේ. ඒතර ආහාර රූපය, භාව රූප දෙක, පරිච්ඡේද රූපය, විඤ්ඤාප්ති රූප, විකාර රූප, ලක්ෂණ රූප, පරිදේවස්තු රූපය, ආහාර රූප එකක් බාහිර එකක්. දැන් මේ විදිහට තියෙනවද? දැන් මේ පාලනය කරන්නේ කවුද මේක? ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා රූපයක් තියෙනවනේ. එහෙමයි. ඒ තමයි බලය. ඒ තමයි කර්ම බලය. ඒතර ප්‍රතිසන්දි විඥානය ඒතර හදන්න විඥානය පහළව කරන්න නම් බලයක් ඕනේ. බලයක් නැතුව පටන් ගන්න බෑ. දැන් විදුලිය පටන් ගන්න බෑනේ බලයක් නැත්තම්. පටන් ගන්න පුළුවන්ද? බෑ මොකක් හරි බලයක් ඕනේ. බලයක් දෙන්න ඕනේ. එහෙනම් ප්‍රතිසන්දි විඥානය ඒකට බලයක් දෙන්න ඕනේ. ඒ තමයි අර කර්මසිත. සෝන. දැන් තේරුණා. දැන් තේරුණා. දැන් පැහැදිලි සෝනහංශ. හරි.
ජීවිත ඉන්ද්‍රිය එන්නේ ස්වාමීන් වහන්සේ ශබ්ද චිත්‍ර සාධන හතත් එක්කම තමයි වෙලෙම හැදෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඔව්. පස්ස වේදනා සංඥා චේතනා එකකට ජීවිතේන්ද්‍රිය මානසිකාරය. මානසිකාරය. හැබැයි ඒක නාම ජීවිතේන්ද්‍රිය. පස්ස වේදනා සංඥා චේතනා එකග්ගත ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන්නේ එතන කියන්නේ නාම ජීවිතේන්ද්‍රිය. ඒක නාම ධර්මයක් නේද? සිතක් හට ගන්න එහත සබ්බචිත්ත සාධාරණ. මේක රූප ජීවිතේන්ද්‍රිය. රූපයන් පාලනය කරන්නේ. රූප ජීවිතේන්ද්‍රිය. නාමයන් පාලනය කරන්නේ නාම ජීවිතේන්ද්‍රිය. පැහැදිලිද? හොඳට පැහැදිලි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ගොඩක් නිරාකරණය වුණා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් මොකද කරන්නේ? දැන් දුකක් තියෙන හේතුවක් තියෙනවා නේ. හේතුව නැති කරන්න ඕනේ. හේතුව නැති කරන්න ඕනේ. දෙක එක තැන තියෙන්නේ. බල හේතු. එක ඔන්න ආසන්නව තියෙන්නේ. බොහොම ළඟින්මයි තියෙන්නේ. එහෙමයි. දැන් දුක් විඳිනම ඒ දුක් ටික උරුම කරලා දෙප හේතුව හදනවදයි. එහෙමයි. එතකොට දුක නිසා හේතු හදනවා නම් එතකොට ආශ්‍රව ප්‍රත්‍යය විද්‍යාවට. තා විද්‍යාව ප්‍රත්‍යය ආශ්‍රව වලට දැන් ආශ්‍රව අවිද්‍යාව ප්‍රත්‍යය සංස්කාර වලට. දැන් ආයි එහෙමයි ස්වාමීන්. එහෙමයි. අවසානසිතී ඒක නිසා හේතුඵල ධර්මයේ කියන්නේ ස්වාමීන් හේතුව නිසා ඵලය හැදෙන ඒ ඵලයම ආපෝ හේතුවක් වෙනවා නේ ස්වාමීන්. ඔව් ඵලය හේතුවක් වෙනවා. ඊගා ඵලය හදන්නේ. ඒක ඵලය හදන්නේ. හේතුයෙන් උපදින ඵලය ශණයෙන් හේතුවක් වෙන ඊගා ඵලය හදන්නේ. දැන් ඵලය දුක් ඒක ශණයෙන් හේතුවක් වෙනවා ආශ්‍රව වලට. දැන් එතනින් පුළුවන් ආශ්‍රව අයින් කළොත් ඒකයි කියන්නේ ආශ්‍රව අයින් කරන්න. ආශ්‍රව කෙසර ඥානෙ. සියලු ආශ්‍රවයන් ෂය අවසන්. ඒ තමයි ඉපදිවේ. පාන්දර යාමේ. ඒ තමයි බුදු උනේ. ඒ තමයි බුද්ධි අග්‍රඵලය. බුද්ධ කිව්වේ එතනදී. ඒ බුද්ධ කියන්නේ බුද්ධි අග්‍රඵලය. එහෙනම් ආශ්‍රව කෙසර ඥානෙ. දර චුති උප්පත්ති ඥානෙ පූර්ව නිවාස අනුස්මති ඥාන. ත්‍රිවිද්‍යා. විද්‍යා තුනයි. ඒකම 73ක්. තව 70යි. 73යි. තසත්ත ඥාන. පැහැදිලි. එයාට සම කරන්න පුළුවන් ලෝකේ කොහෙද ඉන්නේ තව? ඒ බුද්ධියට ඒ ඥාණයට සම කරන්න පුළුවන් තියක් අහලකින්වත් අර පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ? කවුරුත් නැහැ. බුදු කෙනෙක්ම තමයි. හොඳයි එහෙනම් පැහැදිලිනේ. පැහැදිලි ස්වාමීන්. එහෙමයි ස්වාමීන්. ස්වාමීන් වහන්සේ අදත් අපිට බොහෝ වටිනා ධර්ම පරයය දේශනා කළ ඔබ වහන්සේට බොහෝ කුසලත්වය ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපිට ධර්මයෙන් සාර්ථයෙන් සසර දුකින් නිවනට දොරටු ඇර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු. ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් තමන් නමින් පරලෝසව සියලු ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාතාව කියන්නේ. ඉදම්මේ ඥාති ඉදම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම්මේ හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රාජිකං ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රාජිකං දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රාජිකං මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු සීලවන්තං දන්තේ මයා කතා පුඤ්ඤ සාමිනානුමෝදිතබ්බා සාදු අනුමෝදන් ඤමයන් තබ්බං සාදු සාදු අනුමෝදන් ඕකාසුදාරත්තේන කතං සද්දං අච්චයං කමත මේ බන්ති ဒ ුතියන්ති ඕකාසුදාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්ති තතියන්ති ඕකාසුදාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්ති ඕකාස කමාමි බන්තේ අවසරය අපි සමින්නහස වාසයට තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අදයි තෙරුවන් සරණයි